අදත් ගෞරව නමස්කාර පූර්වකව ඔබේ සිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයුම් කළේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන ඉරිදා සිත්නෙත් අසොක්කුවේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදිනම බුදුබණ අහන්නට සූදානම් වෙමු. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සූර්යෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලොටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛේතෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිලිවෙත් සරුවේයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛු මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං ඉති
උද්ධමධෝ තිරියං සබ්බධි සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහංගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපඤ්ඤේන පරිත්වා විහරති අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ උතුම් මිහිරි ධර්මය දානයක් ලෙස ලබා දෙන්නේ අරනායක කාල්වානේ පදිංචි සුජීවනී චන්දිමා චන්ද්‍රසේකර මහත්මිය විසින් එතුමියගේ සම්‍යක් බලාපොරොත්තු මේ උතුම් ධර්ම දානමය පිනෙන් ඉෂ්ඨ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවත් වෙන්වන්නේ මෛත්‍රී භාවනාව ගැන කතා කරන්නට කියා දෙන්නට. පසුගිය වැඩසටහන් කිහිපයකදී අප විසින් මෛත්‍රී භාවනාව මුලපටන් සිද්ධ කරන්නේ කෙසේදැයි ඔබට කියා දුන්නා. ඒ මතකය අපි මොහොතක් අලුත් කර ගැනීම පිණිස පළමු කොට මෙලෙසින් දෙවියන් සහිත ලෝ සතුන්ට මොහොතක් මෙත් සිත පතුරවමු. දැස පියාගෙන ශාන්ත ඉරියව්වකින් මෙලෙසින් මෙනෙහි කරන්න. මම වෛර නැත්තෙක් වෙමි, තරහා නැත්තෙක් වෙමි, දුක් පීඩා නැත්තෙක් වෙමි, සුවපත් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි, තරහා නැත්තෙක් වෙමි, දුක් පීඩා නැත්තෙක් වෙමි, සුවපත් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි, තරහා නැත්තෙක් වෙමි, දුක් පීඩා නැත්තෙක් වෙමි, සුවපත් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි, තරහා නැත්තෙක් වෙමි, දුක් පීඩා නැත්තෙක් වෙමි, සුවපත් වෙමි. මාගේ හිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. මාගේ හිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. මාගේ හිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. මාගේ මැදහත් සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. මැදහත් සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මැදහත් සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා අහිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා අහිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා අහිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා අහිතවන්තයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 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 සාධු සාධු සාධු. දැන් හැම දෙනාගේම හදවත් මෛත්‍රියෙන් මෙත් සිසිලසින් පිරී ගිය මොහොතක් තුන්ලොවක් දිනු ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ හදවතේ මොන්න තරන්නම් මෛත්‍රියක් පිරී ඉතිරි තිබෙන්නට ඇතිදෝ කියලා හිතෙනවා. භාග්‍යවතුන් වහන්සේ නිසානේ මේ ශාන්තිය ඔබට මට ලැබුණේ. මේ උපදවා ගනිමින් පවතින මෙත්සිත සෑම මොහොතකම ඔබ හදවතේ ජීවත් කරන්න. ඔබ මිනිස් ලෝකෙට ආපු කෙනෙක්නේ. ඔබට පුළුවන් මෙත් සිසිලසින් පිරී ගිය හදවතක අසිරිය අත්විඳින්නට. එපා කිසි තැනක කිසිවෙකුට වෛර කරන්න. එපා කිසිවෙක් සමග තරහා වෙන්නට. එපා කිසිවෙකුගේ දුක කැමති වෙන්න. හැම දෙනාගේම සැපය සතුට කැමති වෙන්නකෝ. හැමෝටම පුළුවන් එහෙම කරන්න. එනිසායි මේ මෛත්‍රී භාවනාවේ වටිනාකම බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ. මුලපටන් පළමුව තමාටද අනතුරුව යම් හිතවන්තයෙකු තෝරා ඔහුටද අනතුරුව හිතවත් සමූහයකටද ඉන්පසු මැදහත් කෙනෙකුටද මැදහත් සමූහයකටද අනතුරුව අහිතවන්තයෙකුටද අහිතවන්තයන් සමූහයකටද වෙන්වෙන් වශයෙන් හොඳට මෙත්සිත වඩන ආකාරය පෙර වැඩසටහන් වලදී ඔබට අසන්නට ලැබුණා. ඒ ආකාරයෙන් නැවත නැවතත් මෛත්‍රී කරන්න. නැවත නැවතත් මෛත්‍රී භාවනාව කම්මැලි නොවි වමනාවෙන් වඩන්න. මේ මුළු ලෝකයටම ශාන්තිය දායාද කළ ශාන්ති නායකයන් වහන්සේ මාගේ බුදුරජාණෝය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මම වෙමි. මා වන්නෙකු මේ ලෝසතුන්ට මෙත්සිත පැතිරවීම යුතු වන්නේය. මා මෛත්‍රී නොකරයි නම් ලොව කවුරු මෛත්‍රී කරන්නද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙහි පිහිටි මම ලෝකෙ හැම දෙනාටම මෙත්සිතින් සිසිලස ලබා දෙමි. අන්න එහෙම හිතන්න. හිතමින් උදෑසන කාලය අවදි වී ශාන්ත සිතකින් මෙත් වඩන්න පුරුදු වෙමු. දහවල් කාලයේ ලැබෙන සෑම මොහොතකම රාත්‍රියේත් නින්දට පෙර අපි හැම දෙනාම මෙත් වඩන්නට පුරුදු වෙමු. මේ ආරම්භය මියන තුරාවට ජීවිතේ පුරුද්දක් කරගන්න හැමෝටම පුළුවන්නේ. කාටත් වමනාව තියනවා නම් මෛත්‍රී සහගත ජීවිතයක මිහිරියාව විඳ ගන්නට පුළුවන්. ඉන්න තැන ගෙදරක්ද පන්සලක්ද ආරණ්‍යයක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබේ හිත පිහිටුවා පවතින්නේ මෛත්‍රී විහරණයෙහි නම් එයයි වැදගත් වන්නේ. එනිසා මෙත් සිසිලසින් හදගැබ පුරවාලන නිමේෂයයි මේ. අපි කාටවත් ලෝකේ වෛර කරන්නේ නැහැ. අපට කවුරුවත් ලෝකේ වෛරක්කාරයෝ නැහැ. අපව දවන්න තවන්න අපට පීඩා දෙන්නේ නැ හැමදෙනාමත් අපි මිතුරන් ලෙසම සලකමු. ටික දොහකින් එයත්න්ගේ ඒ නපුරු සිතුවිලි දුර වෙලා ගිහිල්ලා මෙතැතියන් බවට පත් වෙනවා. එනිසා මෛත්‍රියෙන් ලොවදිනු බුදුරජාණන් වහන්සේ මෛත්‍රියෙන්ම දිනන්නයි අපට අවවාද අනුශාසනා කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී චිත්තය හොඳට ප්‍රගුණ කරගෙන විශේෂයෙන් අර්පණා භාවයට හෙවත් ධ්‍යාන මට්ටමට මේ මෛත්‍රිය ප්‍රගුණ වූ ශ්‍රාවකයා විසින් මෛත්‍රිය පතුරවන ආකාරය ගැන සිරිමුව මඩලින් දේශනා කළා. සැබවින්ම මේ මෛත්‍රිය පැතිරවීම හෙවත් මෛත්‍රී විකුර්වණය මෙත්තා විකුම්බණය
සිද්ධ කළ හැක්කේ මෛත්‍රී ධානලාභියාට. ඉන් මෙපිට උපචාර සමාධියෙන් සමාහිත සිතක් ඇති කෙනෙකුට වුවද ඒ දේ සිද්ධ කරන්නට පුළුවන්. එහෙනම් ධාන උපදවා ගැනීමේ හැකියාව නොතිබුණත් එක දිගට කාමාවචර ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික මෛත්‍රී සහගත කුසල චිත්තවාර පැවැත්වීමේ හැකියාව ඇති කෙනෙකුට වුවද මේ මෛත්‍රිය පතුරවන්නට පුළුවන්. මෛත්‍රියෙන් ලෝ සතුන්ගේ හදසන්තාන ස්පර්ශ කරන්නට පුළුවන්. ඉද භික්ඛු මෙත්තා සහගතේන චේතසා ඒකං දිසම් පරිත්වා විහරති. මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව ශ්‍රාවකයා මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරවා වාසය කරයි. තථා ဒ ුතියං එසේ දෙවන දිසාවද පතුරවා වාසය කරයි. තථා තතියං එසේ තුන්වන දිසාවද මෛත්‍රී චිත්තයෙන් පතුරවා වාසය කරයි. තථා චතුත්ථං එසේ හතරවන දිසාවද මෛත්‍රී සිතින් පතුරවා වාසය කරයි. ඉති උද්ධමධෝ තිරියං මෙසේ උඩ යට සරස සම්බදි සම්බත්තාය සම්භාවන්තං ලෝකං මේ මුළු ලෝකයම ආවරණය වන පරිදි මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතවිල්ලෙන් මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී සංඛ්‍යාත ව්‍යාපාද විරහිත මෛත්‍රී චිත්තයෙන් පතුරවා වාසය කරයි. මෙත්තාය භාවිතත්තා සත්තා අපටිකෝලා හොන්ති. මේ මෙත් සිත වැඩිම නිසා කිසිම කෙනෙක් කිසිම සත්වයක අපට පිළිකුල් සහගත වෙන්නේ නැහැ. හදවත තුළ අවංක වූ පිවිතුරු වූ මෛත්‍රී සහගත හැඟීම් ධාරා ඉතිරි පැතිරි යනවා. එනිසා අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. අභ්‍යාපජ්ජ වූ මෛත්‍රී චිත්තයෙන් ලෝ සතුන්ට ආමන්ත්‍රණය කිරීම, හදවතින් නැමතීමයි මේ මෛත්‍රී විකුර්වණය කියලා කියන්නේ. විකුම්බණය කියන වචනේ අර්ථය තමයි පැතිරවීම කියන එක. මෛත්‍රිය පැතිරවීම නිසා මේ උත්තම භාවනාවට මෙත්තා විකුම්බණේවත් මෛත්‍රී විකුර්වණය කියලා හඳුන්වනවා, දේශනා කරනවා. ඒ පැතිරවීම ක්‍රම දෙකකින් සිද්ධ කරන්නට පුළුවන්. ඕදිසෝ පරණය, අනෝදිසෝ පරණය. නැත්නම් ඕදිසෝ විකුම්බණය, අනෝදිසෝ විකුම්බණය කියලා ආකාර දෙකයි. ඕදිසෝ පරණය කියන්නේ කුමක්ද? සත්ව වශයෙන් හෝ එහෙම නැත්නම් දිසා වශයෙන් හෝ සීමාවෙන් කරගෙන මෛත්‍රිය පැතිරවීමයි ඕදිසෝ පරණය කියලා කියන්නේ. ඒ සත්ව කොට්ටාස වෙන් වශයෙන් තෝරා බේරාගෙන ඔවුන් උදෙසා මෛත්‍රී කිරීම. වෙනත් ආකාරයකින් කියනවා නම් පූර්ව දිසාව, ඊළඟට දකුණු දිසාව, ඒ ආදී වශයෙන් පළමු කොට පූර්ව දිසාදී එක දිසාවක් අරමුණු කරගෙන ඒ දිසාවේ වෙසෙන සියලු සත්වයෝ මෛත්‍රියෙන් ස්පර්ශ කරනවා. නැත්නම් ඒ සිය දිසාවේ වෙසෙන සියලු සත්වයන්ට මෛත්‍රී කරනවා. මෛත්‍රී සිතින් ඔවුන් අරමුණු කරනවා. ඒ විදිහට සියලු සත්වයන් මෛත්‍රී සහගත සිතින් ස්පර්ශ කරලා එක් දිසාවක වෙසෙන. නැවත දෙවන දිසාව, තුන්වන දිසාව, හතරවන දිසාව, ඒ වගේම මේ විදිහට සතර දිසාවේම ඉන්න සත්වයන් මෛත්‍රී සිතින් ස්පර්ශ කරනවා. මෛත්‍රී චිත්තයෙන් අරමුණු කරනවා. ඉන්පසු උඩ දිසාව, යට දිසාව. උඩ තියෙන්නේ දෙව්ලොවනේ, යට තියෙන්නේ අපායනේ. එතකොට මේ හැම තැනකම ඉන්න සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රී කරනවා. නාග භවන, අසුර භවන, මේ හැම දෙයක්ම එතකොට අයිති වෙනවා. සෑම සත්වයක්ම අයිති වෙනවා. මේ හය දිසාවේ සියලු සත්වයන් කීවහම කිසිම සත්වයක් අරමුණු නොවන්නේ නැහැ. හැම කෙනෙක්ම අරමුණු වෙනවා. හැබැයි ඒ අරමුණු කරන්නේ වෙන් වශයෙන්, සත්ව කොට්ඨාස වශයෙන් හෝ දිසා වශයෙන් වෙන් වශයෙන් අරමුණු කිරීම ඕදිසෝ මෙත්තා පරණය. ඒක ක්‍රමානුකූලව හොඳට පුරුදු කරන්නට ඕන. හැම කෙනෙක්ම වමනාවෙන් උනන්දුවෙන් කාලාන්තරයක් මේ චිත බඩනකොට සෑම දිසාවකම වෙසෙන සියලු සත්වයෝ අපේ මිත්‍රයන් බවට පත් වෙනවා. අපට වෛරක්කාරයෝ ලෝකේ ඕනම නැහැ. අපිට අවශ්‍ය වන්නේ මිතුරන් පමණයි. අපි මිතුරන් සමග මිත්‍ර ධර්මයෙන් බැඳී කල්යාණ මිතු දමින් ජීවත් වෙලා ඉන්න. පුංචි කාලේ ජීවත් වෙලා මැරිලා ගියාම සුගතියක කොහොමත් උපදිනවා. ඒකාන්තයෙන් අමා නිවනින් සැනසෙන මාවත පිරිසිදු වෙනවා. අනෝදිසෝ පරණය කියන්නේ කුමක්ද? දිසා වශයෙන් හරි, එහෙම නැත්නම් සත්ව වශයෙන් හරි, පුද්ගල වශයෙන් හරි, එහෙම සීමා කරගන්නේ නැතිව සියලු දිසාවන්හි සියලු සත්වයෝ කියලා අරමුණු කරනවා. ආන්නේ වගේ
සියලු සත්වයෝ කියලා සියලු සත්වයන්ම මෛත්‍රී සහගත සිතින් ස්පර්ශ කරමින් මෙත් සිත නැවත නැවත ඔබ හදවතේ උපදවාලීම අනෝදිසෝ මෛත්‍රී භරණයයි. මේ විදියට මෛත්‍රී සහගත සිත උත්පාදේ පටන් අන්තය දක්වා නැවත 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 සිය දහස් කෝටි ප්‍රකෝටි වාර ගණනක් ඔබ හදවතේ උපදවීම මගින් මේ මෛත්‍රී විකුර්වණයවත් මෙත් සිත පැතිරවීම ඒ පැතිරවීමේ ආශිරිය පැතිරවීමේ මහා පුණ්‍ය ස්කන්ධය ඔබ හදවතේ ජනිත වෙනවා. මම මුලින් සඳහන් කළා වගේ මේ මෙත් සිත පැතිරවීම සඳහා පූර්ණ හැකියාව පවතින්නේ මෛත්‍රී ධානලාභියාට. ඔහු එසේ මෛත්‍රී කරද්දී මෛත්‍රිය දිශා වශයෙන් පතුරවද්දී ඒ දිශාවල වෙසෙන සත්වයන්ට ඒ මෙත් සිතේ අසිරිය අනුහස ශාන්තිය සිසිලස ඒකාන්තයෙන් දැනෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත සුවපත් වෙනවා. යම් වනාරණක යම් ස්වාමින් වහන්සේ නමක් මෛත්‍රී ධානලාභීව ඒ වනාරණේ සියලු සත්වයන්ට මෙත් සිත වඩනකොට ඒ සත්වයන්ගේ ජීවිතවල සැබෑ ශාන්තියක් ඔවුන්ට විඳ ගන්න ලැබෙනවා. රණ්ඩු වෙන්නේ නැහැ. ඔවුන් වෛර කරන්නේ නැහැ. බොහෝම සමගියෙන් ජීවත් වෙනවා. ඒ මෛත්‍රී ධාන චිත්තයේ අනුහස. ඉතින් මේ ධාන චිත්තේ නැති කෙනෙකුට ඒ අනුහස අස්පනා පිට විඳ ගන්න බැරි වුණත් උපචාර සමාධි මට්ටමකින් හෝ මෙත් සිත පැතිරවීම මගින් තරමක් දුරට හෝ ඒ මෛත්‍රිය අන් සත්වයන්ගේ හදවත්වල ජනිත කරන්නට ඒ මෛත්‍රී භාවනානුයෝගියා සමත් වෙනවා. ඒ වගේ මෛත්‍රී කරන උදවිය යම් ගමක බහුල වශයෙන් මෙසේ නම් ඒ ගමට කරදර විපත් පැමිණෙන්නේ නැහැ. යම් රටක වෙසේ නම් මේ රටට විපත් කරදර පැමිණෙන්නේ නැහැ. මේක සනාතන සත්‍යයක්මයි. නිසා මේ අදහස තරයේ විශ්වාස කරගෙන මේ මෙත් සිත හැම මොහොතකම වඩන්න බලන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් අනුගමනය කිරීමෙන් කිසිදාක වරදින්නේ නැහැ. මෛත්‍රී භාවනාවෙන් ධානලාභී කෙනෙක් ප්‍රථමාදී වශයෙන් යම් ධානයක් ලබලා ඒ ධානයට කැමැති තාක් වේලාවක් සමවැදී ඉඳලා ඉන් නැගිටලා සියලු සත්වයන් අරමුණු කරමින් මෛත්‍රියෙන් ස්පර්ශ කරමින් කාමාවචර කුසල් පිට මෛත්‍රී සහගතව උපදවාලමින් ගමනාදී ඉරියව් සිද්ධ කරනවා නම් සසු කටයුතු සිද්ධ කරනවා නම් ඔහුගේ ඒ වාසයට මේ ධර්මයේ තුල හඳුන්වනවා මෙත්තා විහරණය කියලා. නැත්නම් මෛත්‍රී විහාරය කියලා. එතකොට මේ මෛත්‍රී විහාරයේවත් මෛත්‍රී විහරණයේ පුද්ගලයාට ඒ තරම් සැප එළවනවා. ඒ නිසා මෛත්‍රී ධානයේ සැප විහරණයක් සුඛ විහරණයක් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අන්නේ මෛත්‍රී චිත්තයේ සුවේ ශාන්තිය පුද්ගලිකව තමා විඳිමින් ලෝ සතුන්ට දායාද කරන්න කියලා. එතකොට මේ මෛත්‍රිය නම් වූ භාවනාවෙන් පළමු කොට ස්වාර්ථය සැලසෙනවා. ඉන් අනතුරුව පරාර්ථය සැලසෙනවා. මේ විදියට ස්වාර්ථයත් පරාර්ථයත් එකසේ පතුරවාලමින් සලසාලමින් මේ නොසිස් ප්‍රතිපදාව එක දිගට පුරුදු කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට බඳුන් වුණ ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කළා. මේ මෛත්‍රී පැතිරවීම පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ ආකාර ගණනාවකින් සඳහන් කරනවා. අපි ඔබට මුල් දේශනාවලදී උගන්වා වදාළේ ඒ ක්‍රමවේදය ක්‍රමානුකූලව කොහොමද පුරුදු කරන්නේ කියලා. මේ මෛත්‍රිය අයිතිවන්නේ සමත භාවනාවකටනේ. ඒ නිසා මේ සමත භාවනාවක් ලෙස මෛත්‍රිය තෝරාගෙන පුරුදු කරන ශ්‍රාවකයාට එමගින් එදිනෙදාට මහා පුදුම ආනිසංස ගොඩක් ලැබෙනවා. කවුරුත් කැමතිනේ සැහැල්ලු මනසකින් සුවපත් මනසකින් ප්‍රීති මනසකින් ජීවත් වෙන්න. ඒ උදෙසා තමයි මේ මෛත්‍රිය මේ ජීවිතයේ අස්පනා පිට ඵල ලැබෙනවාය කියලා කියන්නේ. කාටත් සැනසෙලිදායක ජීවිතයක් විඳින්නට උවමනයි නම් මේ මෛත්‍රිය හදවතේ පිහිටුවා ගන්න. ඒ වගේම ඒ මෛත්‍රී පිහිටුවාගෙන ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාව ඉදිරියට එනකොට මෛත්‍රී ධ්‍යාන උපදවන්න ලැබෙනවා. හැබැයි කිසිවෙක් හිතන්න එපා හිත සමාධිමත් වෙනකොට අරමුණේ පිහිටනකොට මම දැන් ධ්‍යානලාභියෙක් කිය මම සමාපත්තිලාභියෙක් කියලා වර්ධවා ගන්නට එපා. සැබවින්ම මෛත්‍රී භාවනාවෙන් හෝ වෙන යම් සමත භාවනාවකින් හෝ ධ්‍යානයක් ඉපදිච්ච වෙලාවෙදී ධ්‍යානයක් පහළ වීම තුළ ඔබට සැකසහගත මනෝභාවයක් ඇතිවන්නේ නැහැ. ඒ ධ්‍යානය මේක සැබවින්ම ධ්‍යානයක් කියලා දැන ගැනීම පිණිස ඒ අවශ්‍ය කරන ඥාන දර්ශනය ප්‍රත්‍යවේක්ෂාමේ වශයෙන් පහළ වෙනවා. මේ ධාමී ආශ්චර්යයක් ඒක. එනිසා මේ මාර්ගයේ කිසි කෙනෙක් රැවටෙන්නේ නැහැ, මුලාවටපත් වෙන්නේ නැහැ, තීන්දුව තීරණ වලට පූර්ව විනිශ්චයන්ට බැස ගන්න උවමනා නැහැ. මේ පුහුණුවේ දිගටම යෙදීමයි වැදගත් වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුළ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ශාසනයෙහි ගුණ පිළිවෙත් සම්පාදනය කරන ශ්‍රාවකයා මෛත්‍රී සිතින් එක් දිශාවක සත්වයන් ස්පර්ශ කරමින් අරමුණු කොට
වාසය කරනවා. ඒ කියන්නේ ඕදිසෝ මෙත්තා පරණය සිද්ධ කරමින් වාසය කරනවා. දෙවන තුන්වන හතරවන දිශාවනුත් උඩයට දිශාවනුත් ඒ විදිහට මෛත්‍රී චිත්තයෙන් මෛත්‍රී අරමුණෙන් වාසය කරනවා. ඒ වගේම ප්‍රධාන දිසා හතර අමතරව ප්‍රධාන දිසා හතරට අමතරව අනු දිශාවන් තියෙනවානේ. නැගෙනහිර අනු දිශාව, ඒ කියන්නේ ගිනිකොන දිශාව, දකුණු අනු දිශාව, ඒ කියන්නේ නිරිත දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, ඒ කියන්නේ වයඹ දිශාව, ඒ වගේම උතුරු දිශාව, උතුරු අනු දිශාව, ඊසාන දිග. මෙන්න මේ විදිහට මේ අනු දිශාවනුත් වෙන් වෙන් වශයෙන් අරමුණු කරමින් මේ දිශාවල වෙසෙන සත්වයන් අරමුණු කරමින් මෛත්‍රිය වැඩිම දිශා වශයෙන් ඕදිසෝ මෙත්තා පරණේව ඒ සත්වයන් දිශාවල අරමුණු කරගෙන මෛත්‍රිය වැඩිමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම මෛත්‍රිය වඩමින් සියලු සත්වයන් ඇති මේ සියලු ලෝක විපුල වූ මහත්ගත භාවයට පත්, ඒ කියන්නේ ධ්‍යාන මට්ටමට පැමිණි අප්‍රමාණ වූ කිසි වෛරයක් නැති නිදුක් නිරෝගී භාවයෙන් මානසික යුක්ත වූ මෛත්‍රී සාගත සිතින් ස්පර්ශ කිරීමෙන් වාසය කරනවා. ඒ දේ කොහොමද උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ප්‍රියමනාප එක් පුද්ගලයෙකු දැකලා ඒ පුද්ගලයාට මෛත්‍රී කරන්නේ යම්සේද? තවත් ආකාරයකින් කිවහොත් මාතා යත්හා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං. අන්නේමයි වදාරන්නේ. එකම පුතෙක් සිටින අම්මා කෙනෙක් ඒ පුතා කෙරෙහි අප්‍රමාණ සෙනෙහසක් මෛත්‍රියක් යම්සේද දක්වන්නේ, අන්න ඒ වගේ හැම දිනාටම සම මෛත්‍රියක් පතරවාලීමයි මේ මෛත්‍රී පැතිරවීම කියලා අදහස් කරන්නේ. සියලු සත්වයන්ට ඒ විදිහට මෛත්‍රිය පතුරවනවා, මෛත්‍රිය දායාද කරනවා, මෛත්‍රියෙන් ඔවුන්ගේ ජීවිත සුවපත් කරනවා. ඒ විදිහට මෛත්‍රිය පැතිරවීමේ පුද්ගලයාට පළමු කොට හදවතට දැනෙන අසීමිත ශාන්තියක්, පැතිරවීමට සුදුසු වූ මෛත්‍රී චිත්තේ යථා තත්වය, යථා ස්වභාවය, ඒ පැතිරවිය යුතු පිළිවෙල තමයි මේ පටිසම්භිදා මග්ග පාළියේ එන මා ඔබට මුලින් මාතෘකාව ලෙස සජ්ජායනා කළ ඒ උත්තම බුද්ධ වචනයෙන් කියවෙන්නේ. විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ කියන විශේෂණ පදවලින් මේ මෛත්‍රී සිතේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. සියලුම තන්හි වෙසෙන සත්වයන් කියන එකෙන් අදහස් කරන්නේ දස දිසාවේ වෙසෙන හැම සත්වයක්ම. කියන්නේ කිසිම කෙනෙක් මග හරින්නේ නැහැ. පුරා කුහුඹු වගේ පටන් යොදුන් ගණන් ශරීරය ඇති බ්‍රහ්ම රාජවරු, අසුර රාජවරු, මේ හැම කෙනෙක්ම ඔබේ මෛත්‍රියෙන් ස්පර්ශ විය යුතුයි. සියල්ලන් තමාහා සමානව ස්වකීය පරකීය යන භේදයක් නැතිව, ඒ කියන්නේ මම මගේය අන් අයගේය කියලා එහෙම නැතිව, සත්වයෝ හීන සත්වයෝ, මධ්‍යම සත්වයෝ, උත්කෘෂ්ඨ සත්වයෝ, සතුරු මිතුරෝ එහෙම හිතන්නේ නැතිව, ස්ත්‍රී පුරුෂ ආර්ය අනාර්ය දේව මනුස්සාදී සියලු සතුන් මෙහෙම බෙහෙද කරන්නේ නැතිව, කවුරුවත් බෙහෙද නොකර සියලු දෙනාම සියලු සත්වයෝ කියන තැන පිටලා හැම දෙනාටම සමසේ තමාහා සමානව තමාට යම්සේ තමා මෛත්‍රී කරනවද එලෙසින් හැම දෙනාටම මෛත්‍රී කරමින් මෛත්‍රී සිතින් වාසය කිරීම, මෛත්‍රී කමඨහනින් මොහොතක්වත් ඇසිල්ලක් නමුත් බැහැර නොවි වාසය කිරීමයි මේ මෛත්‍රී පැතිරවීම කියලා තථාගත සිරිමුව මඩලින් බදාරන්නේ. විපුල වූ චිත්තයෙන් කියලා කිව්වනේ විපුලේන කියලා. එයින් අදහස් කරන්නේ මෛත්‍රී අරමුණ ඉතිරියක් නැතිව නිර්වශේෂ වශයෙන් අරගෙන මහත්සේ හාත්පස පැතිරවීම. විපුල වූ මෛත්‍රී සිතින් කියලා කියන්නේ ඒකයි. කෙලස් ධර්ම, කාම ඡන්දාදී කෙලස් ධර්ම යටපත් කරලා සිතටවත් නැගී නොයන විදියට මේ මෙත් සිත බලවත්ව හදවතේ මෝරා පැන නගින නිසා මේ මෛත්‍රී චිත්තය මහත් වූ සිතක්, ප්‍රබල වූ සිතක්, මහත් වූ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඊර්ධිපාදයන් බලවත් වෙමින් මේ මෛත්‍රී චිත්තය හදවත ඇතුලේ ප්‍රබෝධමත් වන නිසා, නැගී සිටින නිසා ඒකාන්තයෙන් මේ මෛත්‍රී සිත මහත්ගතයි කියලා කියනවා. ඒ වගේම රූපාවචර භූමියේ චිත්තයන් ඉපදවීමට නැත්නම් රූපාවචර ධ්‍යාන ඉපදවීමට මේ මෛත්‍රී අරමුණු වෙන හින්දා මහත්ගතයි කියලා කියනවා මේ මෛත්‍රී චිත්තය. මේ පුරුදු කරගෙන යද්දී අප්‍රමාණ කෙලවරක් නැති සත්වයන් අරමුණු කිරීම වශයෙන් මෛත්‍රී වඩන නිසා මේ මෛත්‍රිය අප්‍රමාණයෙන් අප්‍රමාණ වූ සත්වයන් අරමුණු කරගෙන වැඩිමයි අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මෛත්‍රිය මගින් ව්‍යාපාද නීවරණය, ඒ සතුරෙක් ඒ ව්‍යාපාද නීවරණය නසා දමන නිසා මේ මෛත්‍රී චිත්තය හඳුන්වනවා අවෛර කියන විශේෂණයෙන්. දුක් දුම්නස් දුරු කර දමා ජීවිතය ඇතුලේ ශාන්තිය පළමු කොට මතු කරන නිසා
අව්‍යාපජ්‍ය කියලා මේ මෛත්‍රිය හඳුන්වනවා. තවත් විදිහකින් ප්‍රකාශ කළොත් තම සිතට හිංසා කරන අර්ථයෙන් ව්‍යාපාදය නම් වූ දෝමනස් වේදනාවෙන් යුතු ස්වභාවය දුරු කරලා දාලා එයාගේ හදවත නිදුක් වෙනවා. සිත නිරෝගී වෙනවා. පැතිරවීමට සුදුසු මෙත් සිතේ සැබෑ ස්වභාවයයි ඔය විදියට බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කළේ. ඕදිසෝ වශයෙන් සත්ව පුද්ගල යන් උදෙසා හෝ දිසා වශයෙන් සත්වයන් තෝරාගෙන හෝ එසේ නොකොට අනෝදිස වශයෙන් හෝ මේ මෛත්‍රිය පැතිරවීම සිද්ධ කළ යුතු ආකාරය ගැන ඔබට යම් අදහසක් මේ කරුණ වලින් හිතට ඇති වෙන්නට ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පටිසම්භිදා මග්ග කියන ධර්ම ග්‍රන්ථය තුල ඒ පොත් වහන්සේ තුල මේ මෛත්‍රිය පැතිරවීමේ ක්‍රම කිහිපයක් ගැන දේශනා කොට වදාරනවා. එහිදී සත්ව ඊළඟට ප්‍රාණ භූත පුද්ගල ආත්ම භාව පරියාපන්න කියන මෙන්න මේ ආකාර පහෙන් සියලු සත්වයන් අරමුණු කරගෙන අනෝදිසෝ මෛත්‍රී භරණය පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ සියලු සත්වයෝ කියලා අරමුණු කරනවා. සියලු ප්‍රාණීහු කියලා, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්ම භාව පරියාපන්නයන් කියන මේ කොටස් පහ එකටම හෝ අරගෙන නැත්නම් වෙන වශයෙන් සියලු සත්වයෝ කිව්වාම කිසිවෙක් වෙන් වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, බේරෙන්නේ නැහැ. හැම දෙනාම සියලු ප්‍රාණීහු කිව්වත් එහෙමයි, සියලු භූත කිව්වත් එහෙමයි, සියලු පුද්ගල කිව්වත් එහෙමයි, සියලු ආත්ම භාව පරියාපන්න කිව්වත් එහෙමයි. සියලු සත්වයන්ට කියන පරියාය නාම කිහිපයක් තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සමාන නාම වෙනත් ආකාරයකින් වුණත් අපට මේ සත්වයන් අරමුණු කරන්නට පුළුවන්. ජන්තු, ජීව, ඒ වගේ සත්ව වාචී පරියාය නාම තියෙනවානේ. සත්වයන් හඳුන්වන නාම කුමන නමකින් වුණත් කමන්නේ මේ විදිහට සත්ව පුද්ගල වශයෙන් තෝරන්නේ නැහැ, දිසා වශයෙන් තෝරන්නේ නැතුව මේ ආකාරයේ මෛත්‍රිය වඩන්නට පුළුවන්. ඊළඟට ඕදිසෝ වශයෙන් නැත්නම් යම් යම් සත්ව කොට්ඨාස උදෙසා මෛත්‍රී වඩන ආකාරය එහිදී දේශනා කරනවා. ස්ත්‍රී, පුරුෂ, ආර්ය, අනාර්ය, දිව්‍ය, මනුස්ස, විනිපාත කියන මේ සත් කොටස් 7, මේ සත්ව කොට්ඨාස 7 වෙන් වශයෙන් අරගෙන ඕදිසෝ මෛත්‍රී භරණ චේතෝ විමුක්තියද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සත්ව, ප්‍රාණ, භූත, පුද්ගල, ආත්ම භාව පරියාපන්න යන අනෝදිසෝ භරණී ආකාර පහත්, ඒ වගේම ස්ත්‍රී, පුරුෂ, ආර්ය, අනාර්ය, දිව්‍ය, මනුෂ්‍ය, විනිපාත යන සත් ආකාරයෙන් කෙරෙන ඕදිසෝ පරණයත් සමග ඒ 12 වැදෑරුම් ආකාරයෙන්ම සත්වයන් අරමුණු කරගෙන ඒ සත්වයන් දස දිසාවේම සිටින ආකාරය මනසින් සලකාගෙන ඒ දස දිසාවේම ඒ කියපු 11 වැදෑරුම් සත්වයන් අරමුණු කරගෙන 11 වැදෑරුම් සත්ව කොට්ඨාස අරමුණු කරගෙන දස දිසාවටම මෛත්‍රිය පැතිරවීම මගිනුත් මේ මෙත්තා චේතෝ විමුක්තිය උපදවන ආකාරය පටිසම්භිදා මග්ගයේදී බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කරනවා. එනිසා මේ එකම තැනකවත් කිසි කෙනෙක් පටලවා ගන්නට අවශ්‍ය නැහැ. මේ හැමදේම ඔබට නොතේරුණත් ඔබට පුළුවන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මෙන්න මේ සිතවිල්ලෙන් පසු වෙන්නට, ජීවත් වෙන්නට. එමගින් මේ මෛත්‍රිය ටික ටික ඔබ හදවතේ සම්පාදනය වෙනවා. එය ප්‍රගුණ කරගෙන යද්දී මේ විදියට වෙන් වශයෙන් සත්වයන්, ඒ වගේම දිසා වශයෙන් සත්වයන් අරමුණු කරමින් නැවත නැවත ආසේවනීය භාවිතය බහුලීකృతය හරියාකාරව සිද්ධ කරන්නටයි බුදුරජාණන් වහන්සේ මේ උපදේශ මාලාව සිරිමුව මඩලින් දේශනා කොට වදාරන්නේ. මෙහිදී භාවනානුයෝගියා නැත්නම් යෝගාවචරය විශේෂයෙන් අවධානයට ගත යුතු කාරණය තමයි සත්ව වශයෙන් හරි ප්‍රාණ ආදී වශයෙන් හරි මේ වචන මාත්‍රයෙන් සෑහීමකටපත් නොවි මේ වචන මාත්‍රය අල්ලා නොගෙන මේන් අර්ථවත් වන්නේ වෙනසක් නැතිව සියලු සත්වයන්ය කියන එක හොඳට හදවතේ පිහිටුවා ගන්නට ඕන. අන්නේම පිහිටුවාගෙන මෛත්‍රිය සිද්ධ කිරීමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ විදිහට ගන්නට යා දක්ෂ වුණේ නැත්නම් සත්ව පුද්ගලයන් කොටස් නොකර ඍජුව සමස්තය අරමුණු කිරීමේ හැකියාව ඇති කරගත්තේ නැත්නම් එයාට අනෝදිසෝ මෙත්තා පරණය දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. ඕදිසෝ මෙත්තා පරණය පමණයි එතකොට එයා ප්‍රගුණ කරන්නේ. කොහොම නමුත් ඕදිසෝ මෙත්තා පරණයෙන් හෝ අනෝදිසෝ මෙත්තා පරණයෙන් හෝ අපි අපේ මෛත්‍රී චිත්තය දියුණු කරගෙන ඉස්සරහට එනකොට හොඳ මෛත්‍රී සිතක් ඇති වෙනකොට සියලු සත්වයන් අරමුණු කරමින් අපක්ෂපාතීව මෛත්‍රී කිරීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් මේ විදිහට මෛත්‍රිය නිසා සිතේ ඇතිවන ආධ්‍යාත්මික සංසිඳීම, සංවරය, ශාන්තිය
ඒ කෙලෙසුන්ගෙන් මනාව මිදී යාම නිසා මේ මෛත්‍රී භාවනාවේ දියුණු අවස්ථාවට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙත්තා චේතෝ විමුක්තිය කියලා. ඒ කියන්නේ නීවරණයන්ගෙන් මිදී ගිය තිශයින් පාරිශුද්ධියටපත් වූ මෛත්‍රී ධ්‍යාන චිත්තයට තමයි මෙත්තා චේතෝ විමුක්තිය කියලා වදාරන්නේ. ඉතින් ඒ தત્ත්වය දක්වාම ඔබ පැමිණීමට නම් සබ්බේ සත්තා වේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී යත්තානම් පරිහරන්තු කියන මා පෙර වැඩසටහන් වලදී ඔබට ප්‍රකාශ කළ ආකාරයෙන් මේ පුහුණුවේ දෙන්නට ඕන. එහෙම නැත්නම් ඒ වෙනුවට සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා පිළිවෙලින් අර මා මුලින් සඳහන් කළ ආකාරයෙන් මෛත්‍රිය වඩන සීමා සම්භේදේ හරියාකාරව සිද්ධ කළ අනතුරුව සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මෙන්න මෙතනට එනවා. ඒ අරමුණ හොඳට සිතින් ගන්න පුළුවන් තැනට ආවට පස්සේ අර මා මුලින් සඳහන් කළ මම හිතවත්, මදහත්, අහිතවත් ආදී වශයෙන් එහෙම වර්ග කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වර්ග කරලා මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරලා හුරු කරගන්නේ අපේ ජීවිතවල ඔය කියපු පුද්ගල ප්‍රභේදයන් මුණ ගැසෙනවානේ. ඉතින් එහෙම පුද්ගල ප්‍රභේද වශයෙන් වෙන වශයෙන් කෙනෙකුට දකින්න එක වෙහෙසක් නම් එහෙම උවමනා නැහැ කියලා හිතෙනවා නම් ඒ බඳු ප්‍රභේද වශයෙන් සලකා ගන්න නැතුව මට මේ මෙතිත වඩන්න පුළුවන් කියලා හිතෙනවා නම් මේ විදියට කෙනෙක් මෛත්‍රිය දියුණු කරාට කමක් නැහැ. මුලපටන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. මුලපටන්ම එහෙම දියුණු කරන්නත් පුළුවන්. වඩාත් ප්‍රායෝගික වන්නේ, වඩාත් සාර්ථක වන්නේ අර මුලපටන් ක්‍රමානුකූලව මෛත්‍රිය පතුරවාගෙන සිත හොඳට මෛත්‍රිය තුළ පිහිටුවීමේ හැකියාව දියුණු කර ගැනීම. කාලාන්තරයක් මේ භාවනාවේ යෙදෙනකොට හිත ටික මෛත්‍රී අරමුණට කැමති වෙනවා. මෛත්‍රියේ යෙදෙන්න කැමති වෙනවා. මෛත්‍රියට මේ හිත ප්‍රිය කරනවා. ආන්නේ අවස්ථාවට ආවට පස්සේ මෛත්‍රී අරමුණ සිතට මිහිරක්. සත්වයන්ට මෙත් වැඩිමම එයාට මහා ආස්වාදයක්, සැපයක්, සතුටක්. ඇතුළත නිමී සුවපත් වී, බාහිරත් නිමී සුවපත් වී, මෙලොවත් නිමී සුවපත් වී, පරලොවත් නිමී සුවපත් වී, සසරම නිවා සුවපත් වන අවස්ථාවට කවදා නමුත් ඔබ ගමන් කරන මේ මෛත්‍රී භාවනාවෙන්. එනිසා මෛත්‍රිය ධනයක්, ධන නිදානයක්, ගුණයක්, ගුණාකරයක්, රසයක්, රසාකරයක්. එනිසා මේ මෛත්‍රිය ඔබ හදවතේ පිහිටවන්නටයි මේ උපදේශ මාලාව ඔබට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ පංචවිධ අනෝදිසෝ මෙත්තා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු ප්‍රාණීහු සුවපත් වෙත්වා, සියලු භූතයෝ සුවපත් වෙත්වා, සියලු පුද්ගලයෝ සුවපත් වෙත්වා, සියලු ආත්ම භාව පරයාපන්නයෝ සුවපත් වෙත්වා කියන මේ ක්‍රම පහ. එතකොට මෙහිදී සියලු සත්වයෝ කියලා කෙනෙකුට මෙත්ත වඩන්න පුළුවන්. සියලු ප්‍රාණීහු කියලා වඩන්න පුළුවන්. සියලු භූතයෝ කියලා වඩන්න පුළුවන්. සියලු පුද්ගලයෝ කියලා වඩන්න පුළුවන්. සියලු ආත්ම භව පරයාපන්නයෝ කියලා වඩන්න පුළුවන්. මේ කොයි විදිහට වුණත් කමක් නැහැ. මේ වචන වලින් කැමති එකක් තෝරාගෙන සියලු සත්වයන් අරමුණු කරගෙන සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මෙන්න මේ චිත්තෝත්පාදය හැකිතාක් දිගට උපදවා ගැනීමේ හැකියාව ඇති කර ගැනීමයි මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මේ අරමුණ තුලින් ධානෝත්පාදය දක්වා මේ හිත දියුණු කරන්න. සියලු ප්‍රාණීහු සුවපත් වේවා කියලා මෛත්‍රී කරලා කරන්නට පුළුවන්. එනිසා මේ කැමැති ආකාරයකින් ඔබට තෝරාගෙන කැමැති ආකාරයකින් සත්වයන් අරමුණු කරගෙන කැමැති මේ වචනයක් භාවිත කරලා ඔබට පුළුවන් මේ මෛත්‍රී ඉදිරියට දියුණු කරන්න. ඒ වගේම සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා කෙනෙකුට මෙත්ත බඩන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා කියන ඔය සිතවිල්ල ඔස්සේම හිත පිහිටවල එමගින්ම හිතේ ශාන්තිය නිවීම ඇති කරගෙන මෛත්‍රී ධානෝත්පාදය දක්වා ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා කියන ඔය සිතවිල්ල හොඳට බඩමින් මේ තත්වයට යන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා කියන සිතවිල්ල ඔස්සේත් යන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන සිතවිල්ල. ඒ වගේම සියලු ප්‍රාණීහු වෛර නැත්තෝ වෙත්වා කියලා ධානෝත්පාදය දක්වාම මේ සිත දියුණු කරන්න පුළුවන්. සියලු ප්‍රාණීහු තරහ නැත්තෝ වෙත්වා. එහෙමත් පුළුවන්. සියලු ප්‍රාණීහු දුක් පීඩා නැත්තෝ වෙත්වා. එහෙම නැත්නම් සියලු ප්‍රාණීහු සුවපත් වෙත්වා. සියලු භූතයෝ කියලා අරගෙන ඒ විදිහටම පුළුවන්. සියලු පුද්ගලයෝ කියලා අරගෙන ඒ විදිහට පුළුවන්. සියලු ආත්ම භාව පරයාපන්නයෝ කියලා අරගෙන ඒ විදිහට කරන්න පුළුවන්. මේ කැමැති ආකාරයකින් කැමැති
පාඨයක් නැත්නම් කැමති ඒ අදහසක් තෝරාගෙන ඔබට පුළුවන් ඔබේ සිත ඇතුලේ මේ මෛත්‍රිය පළපදියම් කරගන්නට. මෙය කරගෙන යද්දී සැබවින්ම ඔබට වැටහෙනවා මෙහෙම මා මෙතනදි කරන්නට ඕන. මේ මෛත්‍රියේදී මෙහෙම මම මේ සත්වයන් අරමුණු කරන්න ඕනේ. එතකොට මට හොඳට පහසුවෙන් අරමුණු කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගේම චිත්තෝත්පාදයන් දෙස බලලා අපි හැම දෙනාගේම ජීවිත අභ්‍යන්තරය දෙස බලලයි මේ ක්‍රමවේද උගන්වා වදාරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සප්තවිධ ඕදිසු මෙත්තා පරණිය ගැන දේශනා කරනවා. ඒ කියන්නේ සත්වයන් කොටස් වශයෙන් අරමුණු කරමින් ඔවුන් උදෙසා මෛත්‍රිය වැඩිම. එහිදී සියලු ස්ත්‍රීහු කියලා අරගෙන කෙනෙකුට පුළුවන් සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රිය වඩන්න. එහිදී කෙනෙකුට සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා කියන මෙන්න මේ මානසිකාරයම දියුණු කරලා ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම සියලු ස්ත්‍රීහු තරහ නැත්තෝ වෙත්වා කියන මානසිකාරයන, සියලු ස්ත්‍රීහු දුක් පීඩා නැත්තෝ වෙත්වා කියන මානසිකාරයන, සියලු ස්ත්‍රීහු සුවපත් වෙත්වා කියන මේ මානසිකාරයන කෙනෙකුට මෛත්‍රී චිත්තය ධ්‍යානෝත්පාදයන් දක්වා දියුණු කරන්නට පුළුවන්. ඒ වගේම සියලු පුරුෂයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා, සියලු පුරුෂයෝ තරහ නැත්තෝ වෙත්වා, සියලු පුරුෂයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා, සියලු පුරුෂයෝ සුවපත් වෙත්වා. මුලින් පුරුදු කරගෙන යද්දී මේ ආකාර හතර, මේ කියන්නේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියන මේ සතර ආකාරයෙන්ම හිත ඇතුලේ මෛත්‍රී චිත්තය උපදවන්නට ඕන. හොඳට හිතට කාවැද්දුනාට පස්සේ මේ මෛත්‍රී අරමුණ ඔබ කැමති ආකාරයකින් ඔබට පුළුවන් ඒ කැමති පාඨයක් තෝරාගෙන ඒ ඔස්සේ මානසිකාර්යය දියුණු කරන්න. ඊළඟට සියලු ස්ත්‍රියෝ වගේම සියලු පුරුෂයෝ, ඊළඟට සියලු ආර්යයෝ, ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා කියන්නේ මගපලලාභී උතුමෝනේ. සියලු ආර්යයෝ එහෙම අරගෙනත් වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මෛත්‍රිය හොඳට වඩනවා, පුරුදු කරනවා. ආර්යයන් වහන්සේලා කොහොමත් වෛර නැති උතුමෝ තමයි. නමුත් අපේ මෛත්‍රියේදී අපි ඒ ගැන මෙනෙහි කරන්නේ නැහැ. සියලු ආර්යයෝ අරමුණු කරගෙන අපි මෛත්‍රිය වඩනවා. සියලු අනාර්යයෝ කියලා ගන්නකොට එසේ මඟඵල නොලබපු අය. සියලු දෙවියෝ කියලා ගන්නකොට භූමාට දෙවියන්ගේ පටන් පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ සිටින දෙවියෝ දක්වා සියලු දෙවියෝ. සියලු මිනිස්යෝ කියලා ගන්නකොට මේ මහ පොළොවේ යම්තාක් මිනිස්යෝ වේන මේ සියලු මිනිස්යෝ. සියලු විනිපාතිකයෝ කියලා ගන්නකොට සෙසු සියලු සත්වයෝ අයිති වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මිනිස්යෝ, සියලු විනිපාතිකයෝ කියලා මේ කොටස් හත වෙන්වෙන් වශයෙන් අරගෙන වෙන්වෙන් වශයෙන් අරමුණු කරමින් ඕදිසෝ මෙත්තා පරණය ඔබට දියුණු කරන්න පුළුවන්. මේක කාලාන්තරයක් හොඳට ප්‍රගුණ කිරීමෙන් හොඳට දියුණු වීම තුලින් සුවය ගෙන දෙන, සුවය තුලින් තෘප්තිය ගෙන දෙන, තෘප්තිය තුලින් නැවත මේ දේ යෙදෙන්න ආසාවන ධර්මයක්, ධර්ම ස්වභාවයක් මේ මෛත්‍රිය කියලා කියන්නේ. ඒ වගේම දස දිසා වශයෙන් මෛත්‍රී පරණය සිද්ධ කරන්නට පුළුවන්. එයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිද්ධ කරන ආකාරය. පෙරදිග සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙත් වඩනවා. ඊළඟට නැගෙනහිර අනුදිසාවේ, පෙරදිග අනුදිසාවේ සියලු සත්වයෝ, දකුණු දිසාවේ සියලු සත්වයෝ, දකුණු අනුදිසාවේ සියලු සත්වයෝ, බටහිර දිසාවේ සියලු සත්වයෝ, බටහිර අනුදිසාවේ සියලු සත්වයෝ, උතුරු දිසාවේ සියලු සත්වයෝ, උතුරු අනුදිසාවේ සියලු සත්වයෝ, ඒ වගේම යට දිසාවේ සියලු සත්වයෝ, උඩ දිසාවේ සියලු සත්වයෝ. මෙන්න මේ විදියට හොඳට දිසා වශයෙන් වෙන් වශයෙන් සත්වයන් අරමුණු කරමින් මෛත්‍රිය වඩලා අවසානයේ දස දිසාවේ සියලු සත්වයෝ කියලා අරගෙන හොඳට මෛත්‍රී චිත්තය ප්‍රගුණ කරලා ධානෝත්පාදය දක්වාම මේ සිත දියුණු කරන්නට පුළුවන්. පෙරදිකාදී සියලු දිසාවල සියලු සත්වයෝ කියලා අරමුණු කළා වගේම ඒ දිසාවල සියලු ප්‍රාණීහු කියලා අරමුණු කරන්නත් පුළුවන්. ඒ වගේම සියලු භූතයෝ කියලා අරමුණු කළත් හරි. ඒ වගේම සියලු පුද්ගලයෝ කියලා අරමුණු කළත් හරි. සියලු ආත්ම භාව පරයාපන්නයෝ කියලා අරමුණු කළත් හරි. ඒ වගේම පෙරදිගාදී දිශාවන්හි සියලු ස්ත්‍රීහු කියලා අරමුණු කළත් හරි. ඒ වගේම සියලු පුරුෂයෝ කියලා අරමුණු කරත් හරි. ඒ වගේම සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මිනිස්යෝ, සියලු විනිපාතිකයෝ කියලා මේ විදිහට අරමුණු කරනවා. මේ විදිහට අරමුණු කරමින් ඒ දිශාවල වෙසෙන සියලු සත්වයන් වෙත මේ මෛත්‍රිය සිතුසේ කැමැතිසේ පැතිරවීමයි මෛත්‍රිය පැතිරවීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
එහිදී සිද්ධවන්නේ කුමක්ද? ඒ දිශාවල ඒ සත්වයන් අරමුණු කරගෙන අප හදවතේ අඛණ්ඩ වූ අවිච්ඡින්න වූ මෛත්‍රී ජවන් වාරය පිදවීම. ඒ මෛත්‍රී ජවන් වාරය කාමාවචර ජවන් වාර වෙන්නත් පුළුවන්, රූපාවචර ජවන් වාර වෙන්නත් පුළුවන්. ඒ මෛත්‍රී චිත්තෝත්පාදයන් කාමාවචර වශයෙන් උපදවද්දී නැවත නැවත ඒක මෛත්‍රී උපචාර ධානය කියලා කියන්න පුළුවන්. ඒ මෛත්‍රී චිත්තෝත්පාදයන් නැවත නැවත උපදවද්දී රූපාවචර වශයෙන් අර්පණා ධාන කියලා හඳුන්වනවා. ඉතින් මේ මෛත්‍රියෙන් ප්‍රථම ධාන, දෙවන ධාන, තුන්වන ධාන, පංචක ක්‍රමයෙන් නම් හතරවන ධානය දක්වාම යන්නට පුළුවන්. ඒ වගේම ඉන් අනතුරුව අපට මෛත්‍රී ධානය පාදක කරගෙන ඉන් ඉදිරියට අරූපාවචරය දක්වා මේ සිත දියුණු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ හැම දෙයක් මෙදා හිටපු මහා වීර පිං ඇති උතුමෝ ඉතා හොඳින් ප්‍රගුණ කරලා ප්‍රත්‍යක්ෂ කරගෙනයි දේශනා කරන්නේ. මේ එකම වචනයක්වත් හොදු වචන මාත්‍රයකට අදහස් මාලාවකට වදන් වැලකට සීමා කරගන්නට එපා. මේ ඔබේ ජීවිතේ ප්‍රායෝගික පුහුණුවක් විය යුතුයි. මෙච්චර කාලයක් ඇසූ දහමින්, මෙච්චර කාලයක් මනසිකාර කළ දහමින් අග්‍ර ඵලය ලැබෙන්නේ අන්නේ විටයි. එනිසා ඊතා හොඳින් නිවීගිය සිතකින්, ප්‍රීතිමත් සිතකින් මේ මෛත්‍රී භාවනාවේ නැවත නැවත යෙදෙමින් ශ්‍රාවකයාට පුළුවන් මෛත්‍රී ධානය නිසා, මෛත්‍රී චිත්තය නිසා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට වඩන්න පුළුවන්. ඒ වගේම බොජ්ජංග ධර්ම ටික හොඳට වඩන්න පුළුවන්. ඒ වගේම සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ටික හොඳට වඩන්න පුළුවන්. සැබවින්ම මේ මෛත්‍රී චිත්තය හා සමගාමීව මේ කියන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය, බොජ්ජංගාදී ධර්ම, සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග වැඩෙනවා. කොහොමද වැඩෙන්නේ? අපේ පිවිතුරු එකම අරමුණ තමයි මේ මෛත්‍රී චිත්තෝත්පාදයේ මේ මෙත්සිත අපට ධර්මාවබෝධයට හේතු භූත වේවා. මෛත්‍රිය විදර්ශනාවට පාදක වන ආකාරයෙන් ප්‍රගුණ වෙනකොට මේ කියපු ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. එතකොට කොහොමද මෛත්‍රිය විදර්ශනාවට පාදක කරගන්නේ? මෛත්‍රී භාවනාව කොහොමද විදර්ශනාවට භූමිය කරගන්නේ? මෛත්‍රී පූර්වාංගම විදර්ශනාව කුමක්ද කියලා අපි ඉදිරි වැඩසටහනකදී සාකච්ඡා කරනවා, ඔබට කියා දෙනවා. ඒ දක්වා මේ මා ඔබට කියා දුන්, මේ මා ඔබට මතක් කර දුන්, මේ මා ඔබට උගන්වපු ආකාරයෙන් මෛත්‍රී චිත්තය හැකිතාක් දියුණු කරන්න. තව ඔබට ඉතුරු වෙලා තියෙන දින කිහිපයයි. රාත්‍රී ගණනයි, වරු ගණනයි, වේල් ගණනයි. ඇයි ඔය කුඩා කාලයට හදවතේ වෛර චිත්තෝත්පාද උපදවන්න ඉඩ දෙන්නේ? කාටද පාඩුව? Tamanටමයි. කාටද එයින් අලාභ වන්නේ? Tamanටමයි. ඒ නිසා Tamanට Taman අලාභයක් කරගන්න එපා. අත්තානං චේපියං ජඤ්ඤා නනම් පාපේන සංයෝජේ. Tamanට Taman ආදරේ නම් වෛරේ නැමැති පාපය හා එක්වන්නට එපා. නහිතං සුලභං හෝති සුඛං දුක්ඛටකාරිනෝ. නපුරු දේවල් කරන, නපුරු සිතුවිලි උපදවන කෙනෙකුට සැප ලබනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. වෛරය කියන්නේ නපුරු සිතුවිල්ලක්. වෛරයෙන් ජීවත් වෙච්ච කෙනාට හොඳක් වෙන්නේ නෑනේ. ඒක අපි අකමැත්තෙන් වුණත් කියන්න වෙනවානේ. අන්තකේ නාධිපන්නස ජහතෝ මානුසම්භවං. මිනිස් ජීවිතේ කෙරවල කරලා අවසානයේ එනකොට කිං ඊතස්ස සකං හෝති. ඔබට ඔබේ කියලා ඉතුරු වෙන්නේ මොනවද? කිං තස්ස අනුගං හෝති. ඔබ අරන් යන්නේ මොනවද? ඡායාවනපායිනි චක්කං වහතෝ පදං. ගොනු පිටුපස එන රියසක බඳුව හෝ, ඔබේ සිසිල් සෙවණැල්ල බඳුව හෝ ඔබ පිටුපසෙන් ඔබ අරන් යන්නේ කර්ම වේගයනේ, කර්ම ශක්තිය. මේ මෛත්‍රියෙන් භාවිත පරිභාවිත මහා පුදුම කුසල කර්ම වේගයක් ඔබට ඇති වුණොත් කොච්චර සැනසීමක් දැනේවිද, ලැබේවිද? යංච කරෝති කායේන වාචාය උදචේතසා. ඒ නිසා යම් පුද්ගලයෙක් මේ ලෝක සිතින්, කයෙන්, වචනයෙන් ධර්මයේ හැසිරෙනවා නම්, විශේෂයෙන් මේ මෛත්‍රී භාවනාව කායික වශයෙන්, මානසික වශයෙන්, වාචික වශයෙන් කරනවා නම්, කායික වශයෙන් කෙබඳ සිද්ධ කරන්නේ කියලා ඔබට පැහැදිලි කළා. මෛත්‍රී සහගත කාය කර්ම, අන් අයට පිහිට වෙන අම්මා තාත්තට උපස්ථාන කරන්න, සංඝ රත්නයට උපස්ථාන කරන්න, වැඩිහිටි සහෝදර සහෝදරයන්ට උපස්ථාන කරන්න, සතාසිව් පාවාගේ පටන් හැම දිනාට ආදරයෙන් පිහිට වෙන්න, අත්පා වෙහෙසලා කායික ශ්‍රමයේ වෙහෙසලා ලබා දීලා ඔවුන්ට පිහිට වෙන්න අන්න මෛත්‍රී සාගත කාය කර්ම. විශේෂයෙන් ගිලානෝපස්ථානේ මෛත්‍රී සාගත කාය කර්මයක් කාටත් කරන්න පුළුවන්. මේ ජීවිතවල ඕන තරම් අපිට ගිලනුන් මොන ගැසෙනවා. දෙමාපියෝ, වැඩිහිටියෝ, මහා සංඝ රත්නය ලෙඩ වෙච්ච අවස්ථා මුණ ගැහෙන අපට කරන්න පුළුවන් මෛත්‍රී සහගත කාය කර්ම. වචී කර්ම මිහිරි වදනින් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. සුවපත් වේවා කියන වචනේ උදේ හවා කියන්නට පුළුවන්. ඒ වගේම මෛත්‍රී සහගත වචී කර්ම කියනකොට යම් කිසි කෙනෙකුට ධර්මයේ කියලා දෙනවා නම් ඒක මෛත්‍රී සහගත වචී කර්මයක්. යම් කෙනෙකුට යහපතේ අනුශාසනා කරනවා නම් මෛත්‍රී සහගත වචී කර්මයක්. දිනුණු වෙන්න මඟ කියනවා නම් මෛත්‍රී සහගත වචී කර්මයක්. ප්‍රියමනාප ආදරණීය වචන වලින් කතා කළ දුක් සෝගිනි සංසිඳවනවා නම් මෛත්‍රී සහගත වචී කර්මයක්.
කාටත් කරන්න පුළුවන් මෛත්‍රී සහගත මනෝ කර්ම. මේ දෙකම සඳහා මෛත්‍රී සහගත වචී කර්ම සහ කාය කර්ම සඳහා මෛත්‍රී සහගත මනෝ කර්ම අවශ්‍යයි. ඒ කියන්නේ මේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා මේ ආදී සිතුවිලි. නිතර නිතර ඔබ හදවතේ මෙත් සිත් පිබිදෙන්නට ඉඩ දෙන්න. මෙත් මල් පිබිදෙන්නට ඉඩ දෙන්න. මෙත් මල් පිබිදී ලස්සන හදවත සුවඳ හමමින් ලොවක් සනසා තමාත් සැනසී අමා නිවනින් සැනසෙන හැටි දින එකත් විඳින්නට පුළුවන්. ඒ උදෙසා ඔබට ගමන් කිරීමේ වාසනාව ලැබේවා. ඔබ වෛර නැත්තෙක් වේවා, තරහ නැත්තෙක් වේවා, දුක් පීඩා නැත්තෙක් වේවා, සුවපත් වේවා. මේ මුළු ලෝකයේම ඔබට මෛත්‍රියෙන් අරමුණු කරන්න ලැබේවා. කිසිවෙක් කිසිවෙකු හා වෛර නොවේවා, තරහ නොවේවා, කිසිවෙක් කිසිවෙකුගේ දුක කැමති නොවේවා, සැපයම කැමති වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ජාති ජාතිත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒ දිසාවල ඒ සත්ව කොට්ඨාස මේ හැම දෙනාම මේ සක්වල පිට සක්වල අනන්ත සක්වල සියලු සත්වයෝ ඔබේ මෛත්‍රියෙන් අරමුණු කරන්න, ස්පර්ශ කරන්න, ප්‍රමාද නොවී මෙත්ත පතුරවන්න. සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සාධු සාධු සාධු. අරනායක කාල්වානේ පදිංචි සුජීවනී චන්දිමා චන්ද්‍රසේකර මහත්මිය විසින් අද මේ පිවිතුරු ධර්ම දාණය ලබා දුන්නේ සුජීවත්ව සිටින CMR ජයතිලක පියාණන්ගේ ජනවාරි මාස පළමුවන දිනට යෙදුන 86 වෙනි ජන්මදිනය හා KM කරුණාවතී ගොළදුංග මවගේ මාර්තු 17 දිනට යෙදෙන 79 වන ජන්මදිනය නිමිති කරගෙනයි ඒ දෙපළට ආශිර්වාද කරන්නයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ පින්වත් දෙපළ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, නිදුක් නිරෝගී සුව ලබා ශාන්තමා නිවනින්ම සැනසෙත්වා. ඒ වගේම මෙම ධර්ම දානමය පින්කමට සහ සම්බන්ධ වන හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී මේ උතුම් ධර්මාසා සැනසෙන මෙත්සිත උපදවා සැනසෙන හැම දෙනාටමත් නෙත් FM කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, ධර්මාවබෝධය පිණිස, මග්ග ඵල නිවන පිණිස මේ ධර්ම දානමය කුසලය පාරමිතාවක්ම වේවායි එතුමිය ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවියන්ට ඥාතීන්ට මේ පින්පෙත් අයිති වේවා, අනුමෝදම් වේවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාට සිතක් ශාන්තියක් වේවා. සාදු සාදු සාදු. ඉරිදා සිත්නිත් අසපුව ධර්මානුශාසනාවයි මෛත්‍රී භාවනාව පෙරදරි කරගෙන අදත් ඔබට සමීප කළේ. මෛත්‍රියෙන් හිත පුරවාගෙන ඒ උතුම් වූ සමාධිමත් හිතක් ඇති කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවි. ඒ සඳහා මඟ පෙන්වීම, විවරණීය අනුශාසනාව ලං කරමින් ජීවිතය සැපවත් කරන්නට, අර්ථවත් කරන්නට අපත් සමග ඉරිදා සිත්නිත් අසපුව තුලින් ඔබේ සිත් සුවපත් කරන කරු දේශකයන්න් වහන්සේ වූ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සිත්නිත් අසපුව අවබෝධයෙන් දිව්‍ය අර්ථවත් කරගන්නට ඔබට මඟ විවර කරන්නේ සප්තමී හඳුන්කෝරු දවස් 7ට සුවඳ 7ක්.
හොඳයි අපි නැවතත් ඉරිදා සිට්නේ තසපුව සමගයි සම්බන්ධ වන්නේ. ඉරිදා සිට්නේ තසපුවේ ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මෛත්‍රී භාවනාව සම්බන්ධවයි අදත් සුපුරුදු විදිහටම මේ ඉරිදා සිට්නේ තසපුවේ ධර්ම දේශනා මාලාව තුලදී ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබුණේ. මම හිතන්නේ දිනෙන් දින ප්‍රායෝගිකව භාවනාවට යොමු වන අපේ ශ්‍රාවකයන්ට ජීවිතයට ලැබුණු වටිනාම දායාදයක් තමයි මේ සිට්නේ තසපුව වැඩසටහන. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට පවතිනා වූ ගැටලු निराකරණය කරගන්නට මේ දේශන මාලාව ඇසුරේ අපේ පූජනීය දේශකයන්න් වහන්සේ පෙන්වා දෙන මඟ පෙන්වීම සැබවින්ම අපට ප්‍රායෝගිකව නිරත වීමට හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හිත පුරවාගෙන ඉරිදා සිට්නේ තසපුව ශ්‍රවණය කරන මොහොතේ අපි ආරම්භයේදීම සිහිපත් කරනවා වැඩසටහන නිමාවට පත් වුණාට පස්සේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා වගේ පැයක් හමාරක් Tamanට පුළුවන් වේලාවක් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා නම් ඒ භාවනාව ප්‍රායෝගිකව ජීවිතයටත් හදා බලන්නට ප්‍රායෝගිකව ජීවිතේ නියැලෙන්නට අවස්ථාව උදා කරගන්න ඕන නම් වඩාත් වැදගත් වේවි. ඒ නිසා ඒ සඳහා ඔබට ආරම්භයේදීම ආරාධනා කරමින් අද දවසේදී ඉරිදා සිට්නේ තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේව ඉරිදා සිට්නේ තසපුවේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් ගෞරව නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේ සිහිපත් කළ ආකාරයට දිශානුගතව මෛත්‍රිය වඩන ආකාරය අනුදිශාවලට මෛත්‍රිය වඩන ආකාරය පිළිබඳව දේශනාවෙදි සිහිපත් කෙරුණා. අද අපි එවැනි ප්‍රශ්න යොමු කරපු අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව උදා කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. සෙනස මා ආරම්භයේදීම යොමු වෙන්නේ කිරිඳිවැල සීතා රත්නායක මහත්මිය යොමු කරලා තිබෙන ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ ඉරිදා සිට්නේ තසපුව මහ බොහොම ගෞරවයෙන් ශ්‍රවණය කරන වැඩසටහනක්. ඔබ වහන්සේ පෙන්වා දෙන මේ ධර්ම මාර්ගයේ නියැලෙන මට සැබවින්ම මෛත්‍රී භාවනාව වඩාත් වැදගත් වේවි. ඒ නිසා මා දැන් ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව සඳහා යොමු වී සිටින වග සිහිපත් කරන්නට කැමැති බොහොම සතුටින්. ස්වාමීන් වහන්සේ මට ඇති ගැටලුව නම් මෛත්‍රිය වඩන විට නමින් ඒ පුද්ගලයන් සිහිපත් කිරීම මා සිදු කරනවා. එය සිදු කළ යුතු දෙයක්ද? එසේ මෛත්‍රිය වඩන විට නමින් සිහි කිරීම භාවනාවට ගැටලුවක් නැතිද කියන කාරණේ තමයි සීතා මහත්මිය යොමු කරලා තිබෙන ප්‍රශ්නේ සඳහන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ මා ඔබ වහන්සේ වෙතට ඒ ප්‍රශ්නය ඇසුරෙන් අද ධර්ම සාකච්ඡාවට ප්‍රවේශය ලබා ගන්නට ඇරයුම් කරනවා. අවසර ස්වාමීන් වහන්සේ. අද සිට්නේ තසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් වරුණ ඇතුළු සදැහැති හැම දෙනාටම මේ උතුම් ධර්ම සාකච්ඡාව කවදා නමුත් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිසම හේතු වේවායි මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. බුදු සිරි මෝ මඩලින් වදාළ බණ පදයක්. ඒන් අදහස් කරන්නේ වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ වෛරී මිනිසුන් මැද ඔවුනොවුන් අතර ගැටුම් ඇති කරගෙන සිටින නොඑක් විදිහේ අරුබුදවල පැටලිලා ඉන්න සත්වයන් මැද මම කිසිම වෛරයක් නැතිව සැපසේ සුවසේ වාසය කරනවා. ඔන්න බලන්න මෛත්‍රිය ඇති ආනිසංසය. අපට පුළුවන් සුවසේ ජීවත් වෙන්නට නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව ජීවිතයට සම්බන්ධ කරගන්න. මෛත්‍රී වැඩිම පිළිබඳවයි අපි ධර්ම දේශනාවේදී කතා කළේ. එතකොට වරුණ කෙනෙක් මෛත්‍රිය ප්‍රගුණ කරද්දී මුලින් ආරම්භ කරලා තමාට ඉන්නනතුරු හිතවන්තයන්ට මධ්‍යස්ථයන්ට අහිතවන්තයන්ට මේ විදිහට මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරගෙන එන ගමනේදී කෙනෙකුට පුද්ගලයෙකුගේ නමින් සිහි වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මුල් අවස්ථාවේ ඒ නමම සිහි කළා මෙත් වඩන්න. හැබැයි ඒක මෛත්‍රී චිත්තය හොඳට ප්‍රගුණ වුණාට පස්සේ සත්වය පුද්ගලයෝ වෙන් වශයෙන් නම් වශයෙන් කොටස් කර එහෙම අරමුණු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. හොඳට මෙත් වැඩුණාම මෛත්‍රිය ප්‍රගුණ වුණාට පස්සේ පුළුවන්කම ලැබෙනවා සමස්ත සත්ව සමූහය අරමුණු කරගෙන මෙත් වඩන්න. එහිදී ක්‍රම දෙකක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඕදිසෝ පරණියත් අනෝදිසෝ පරණියත්. ඕදිසෝ කියන්නේ වරුණ යම් සත්ව කොට්ඨාසයක් හෝ පුද්ගල කොට්ඨාසයක් තෝරාගෙන දිසා වශයෙන් හෝ තෝරාගෙන වෙන් වශයෙන් මෙත් වැඩීම. නැගෙනහිර දිශාව ගත්තොත් නැගෙනහිර දිශාවේ සියලු සත්වයෝ. ඒ වෙලාවේ දකුණු දිශාව අරමුණු වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බටහිර දිශාව අරමුණු වෙන්නේ නැහැ. අන්න ඒකට කියන ඕදිසෝ පරණය කියලා. එතකොට පුද්ගලයෙක්ගේ නමක් සිහිපත් කළ මෙත් වැඩීමත් අයිතිවන්නේ ඕදිසෝ පරණයට. නැත්තම් උදෙසා යම් සත්වයක උදෙසා මෙත් වැඩීම. අනෝදිසෝ පරණයයි කියලා දේශනා කරන්නේ එසේ දිශා වශයෙන් හෝ සත්ව වශයෙන් විශේෂයක් නොගෙන සියලු දිශාවන්හි සියලු සත්වයෝ. එහෙම නැත්තම් සියලු සත්වයෝ කියලා මෙත් වැඩීම.
ඉතින් මේ ක්‍රම දෙකේම අපට පුළුවන් මෛත්‍රී චිත්තය හොඳට ප්‍රගුණ කරන්න. ආරම්භක අවස්ථාවේදී වරුණ කෙනෙකුගේ නමක් සිහි කරලා Tamanට අවශ්‍ය නම් එහෙම මෛත්‍රී කරාට කමක් නැහැ. නමුත් මෛත්‍රී භාවනාව දියුණු කරන්න බලාපොරොත්තු වන කෙනා ඒ බඳු පුද්ගල නාමයන් සිහිපත් කරන්නට නොයා සමූහයකට අරමුණු කිරීමේ හැකියාව දියුණු කළ යුතුයි. මෛත්‍රියට නමක් නේ වරුණ අප්පමඤ්ඤා කියලා කියන්නේ. පමඤ්ඤා කියලා කියන්නේ ප්‍රමාණ සහිතයි කියන එක. අප්පමඤ්ඤා කියන්නේ එහෙම ප්‍රමාණ කරන්නට බෑ. එහෙනම් ප්‍රමාණ කළ නොහැකි අප්‍රමාණ සත්වයන් අරමුණු කරගෙන වඩන්නා වූ චිත්තයට තමයි මේ මෛත්‍රිය නැත්නම් අප්පමඤ්ඤාව කියලා කියන්නේ. තවත් අප්පමඤ්ඤා තුනක් තියෙනවා. කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. ඒ අතරින් පළමුවන තමයි මෛත්‍රිය. මෛත්‍රියෙන් තොරව වරුණ කරුණා භාවනාව හෝ මුදිතා භාවනාව හෝ උපේක්ෂා භාවනාව වඩන්නට බෑ. ඒ නිසා මෛත්‍රිය හොඳට ප්‍රගුණ විය යුතුයි. සෙසු බ්‍රහ්ම විහාර තුනම වැඩිම පිණිස. මේවට කියනවා බ්‍රහ්ම විහාර කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරුණ යම් පුද්ගලයෙක් එකම සත්වයක් ගැන හෝ මෛත්‍රියෙන් වාසය කරනවා නම් කුසලී තේන හෝති. එයා කුසල දක්ෂයෙක් කියලා කියන්න පුළුවන් මේ ධර්ම මාර්ගය තුළ. ඒ නිසා කාගේ හරි නමක් සිහි කරලා හෝ එකම කෙනෙක් අරමුණු කරලා හෝ මෛත්‍රියෙන් විහරණය කරන්නට පුළුවන් නම් එයා සැබවින්ම මේ ධර්ම මාර්ගය තුළ ශාස්ත්‍ර ශාසනය තුළ දක්ෂයෙක්. වෛරයෙන් අතමිදීම පිණිස අපගේ ඒ වෑයම බුදුරජාණන් වහන්සේ අනේක වාරයක් ප්‍රශංසා කොට වදාලා. එනිසා ඒ පින්වත් මෑණියන් අහපු ප්‍රශ්නයට අනුව ඒ විදිහට ආරම්භක අවස්ථාවේ මෛත්‍රී වැඩිම කිසිම වරදක් නැහැ. නමුත් ඉස්සරහට යද්දී අපි මේ ධර්මානුකූලව ශ්‍රී සද්ධර්මයට අනුව ලබා දුන් උපදේශ මාලාවේම පිහිටලා ඉදිරියට මෙත් සිත වඩන්න කියලා අපි බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. හොඳයි, මම හිතන්නේ ඔබට හොඳ අනුශාසනාවක්, ඔබේ ගැටලුවට හොඳ පිළිතුරක් අනුශාසනාවක් ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබුණේ. සීතා මහත්මිය අපට මීට පෙරත් වැඩසටහනවලදී මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කර තිබෙනවා ධර්මයට යොමු වුණු මවක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපට තවත් යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නය තෝරාගත්තේ ස්වාමීන් වහන්සේ සැබවින්ම සමාජයේ යම් කෙනෙක් ධර්මයට ඒමට යොමු වී තිබෙනවා නම් Tamanගේ අසත්පුරුෂ ගති අත්හැරලා ඒක හරි වැදගත් වෙන නිසාවෙන්ම ඒ ප්‍රශ්නය යොමු කරලා තිබෙන්නේ රාජගිරියේ සිට නම සඳහන් කරලා නැහැ ස්වාමීන් වහන්සේ. එතුමන් යොමු කරලා තියෙන ප්‍රශ්නය මම අවුරුදු 47ක පුද්ගලයෙක් මා වැරදි වැඩවලට දිගින් දිගට යොමු වී සිටි පුද්ගලයෙක් ස්වාමීන් වහන්සේ. ඒ නිසා මීට වසරකට පමණ පෙර මම සිරගතව සිට නිදහස් වී පැමිණි කෙනෙක්. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ එතුමන් සිහිපත් කරලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ මම net FM රේඩියෝවේ සිටින තසපුව දිගින් දිගටම ශ්‍රවණය කරන ඇසුරේ විශේෂයෙන්ම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් වැඩසටහන මම දිගටම ශ්‍රවණය කළා. ඒ දේශනාව ඇසුරේ මටත් මගේ හිත හදාගන්නට ලොකු ශක්තියක් ලැබුණායි කියලා සිහිපත් කරලා තිබෙනවා. එතුමන්ගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එතුමන් දැඩිව අසත්පුරුෂ ගති නැත්නම් පවට යොමු වෙලා තිබෙනවා කියලා තමයි එතුමන් සඳහන් කරලා තිබුණේ. ලොකු වැරදි මගේ අතින් සිදු වුණා දිගින් දිගටම. ඒ නිසා තමයි මා සිරගත වුණේ. ස්වාමීන් වහන්සේ මට දැන් ධර්ම මාර්ගයට ඒමට දැඩි වුවමනාවක් තිබෙනවා. භාවනා කිරීමේ දැඩි වුවමනාවක් තිබෙනවා, කැමැත්තක් තිබෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ භාවනාවට යොමු විට මට හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක් මතුවෙනවා. සිත කොතරම් පාලනය කරන්න හැදුවත් මනක් කල්පිත Taman කරපු පෙර වැරදිම සිහියට ඇදී එනවා. එවිට තරහක් ද්වේෂයක් මගේ හිතේ මතුවෙනවා. ස්වාමීන් වහන්සේ මට පිළිසරණක් වෙන්න, මට භාවනා කරන්න බැරිද, ධර්ම මාර්ගයේ හැසිරෙන්න බැරි වේවිද කියලා තමයි එතුමන් විමසලා තිබෙන්නේ. නම සඳහන් කරලා නැහැ ස්වාමීන් වහන්සේ. එතුමන්ට දැඩි වුවමනාවක් තියෙන වගේ නම් පැහැදිලිව පේනවා මේ සඳහා යොමු වෙන්නට. මිනිස්සෙක් සදාතනික වැරදිකාරයෙක් වෙන්නේ නැහැ නේ කවදාකවත්. ඒ නිසා පුද්ගලයෙකුගේ ජීවිතවල ඕන තරම් වැරදි අඩුපාඩු සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. එනිසා ඒ පින්වත් මහත්මයා මේ වෙලාවේ කල්පනා කරන්නට ඕන එයාගේ අතින් පංචානන්තරීය පාප කර්ම වෙලා නැහැනේ වරුණ. එතකොට හිරේ නෙමෙයි කොහි වැටලා හිටියත් මේ ලෝකෙම ඉන්න මිනිස්සු ඝාතනය කරලා හිරේ වැටලා ඉඳලා එළියට ආවත් පංචානන්තරීය පාපයක් එයාගෙන් වෙලා නැත්නම් වරුණ මේ ජීවිතය යාට ධර්ම මාර්ගේ විවෘතයි. පංචානන්තරේ එකක් වෙලා තිබුණත් වරුණ ධර්මයේ පුරුදු කරොත් එයාට ඒක මෝඝ ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ, හිස් වෙන්නේ නැහැ. කවදා නමුත් සැනසීමට හේතු වෙනවා. අජාතසත්තු කියන්නේ තාත්තා මරපු කෙනෙක්. දේවදත්ත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ලේසොලවපු කෙනෙක්. හැබැයි මේ දෙන්නටම විවරණ ලැබුණා නේද? අනාගතේ පසේ බුද්ධ රාජරපත් වෙනවා කියලා. එතකොට මම මේ කියන්නේ මේ ධර්මයට කෙබඳු තරාතිරමක කෙනෙක් ආවත් ඒ පුද්ගලයාගේ තරාතිරම හෝ එයා කරපු කේබුදේ අතීත චරිතය වැදගත් වෙන්නේ නැහැ. අතීත චරිතය අපි කාගෙත් සංසාරේ දැන් අද අපි මෙහෙම හිටියට අපි කොච්චර මිනි මරලද සංසාරේ. කොච්චර පහත් වැඩ කරලා ඇතිද? ඒවට කොච්චර විපාක විඳලා ඇතිද? තව විඳින්න කොච්චර ඇතිද?
එනිසා අතීත චරිතයෙන් පුද්ගලයා මනින ක්‍රමයක් මේ ශාසනයේ නැහැ. එනිසා පසුතැවෙන්න ඔබ අවශ්‍ය නැහැ කිසිසේත්ම. ඔබ ඔබේ හිත දමනය කිරීම පිණිස ශක්තිය ඇති කරගන්න. ඔබට ඒ බඳු අරමුණු වෙද්දී ඔබ මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. ඔබ යම් දිනක ඔබේ අතින් යම් වරදක් වුණා නම් ඒ වරද සිද්ධ වෙච්ච මොහොතේ ඔබේ පහළ වෙච්ච නාම රූප ධර්ම සමුදායක් තියෙනවා. ඔබට යම් සිත් කොටසක් පහළ වුණා. සිතවිලි ධාරාවක් පහළ වුණා. හැඟීම් කොටසක් පහළ වුණා. ඒ වගේම ඔබේ ශරීරය ඇසුරු කරන යම් රූප ධර්මතා ටිකක් පහළ වුණා. මේ හැම දෙයක්ම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්ම බවට පත් වුණා. අතීතය නිරුද්ධයි අපගතයි. දැන් ඒවා අතීතාංශයට ගියා. එනිසා ඒ බඳු ධර්මතා දැන් අරමුණු කිරීම සැබවින්ම මෝඩකමක්. නිරුද්ධ වූ ධර්මතා කොමකටද අරමුණු කරන්නේ? එනිසා අපි අනවශ්‍ය විදියට හිතට පසුතැවීම් ගන්න නෙවෙයි මේ වෙලාව. එනිසා මේ මොහොතේ හිත පිරිසුදු කරන්න. පසුතැවීම දුකට හේතුවක්, ඒක පාපයක්. ඔබ ඒ කරපු වර්ධ සිහිපත් කරනවා වෙනුවට ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න. ඔබට පුළුවන් ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරන්න. ඔබ ඉන්න තැන ඉඳගෙන මේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න. හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ එහෙම නැත්නම් වෙන යම් විදිහේ මානසික පීඩාවක් හෝ වෙනවා නම් ඒකත් ඔබ දකින්න බලන්න අනිත්‍ය වශයෙන්. ඔය හුස්ම ගැනීමේ අපහසුතාවය දිගට පවතින එකක් නෙමෙයි. ඔබේ ශරීරයේ යම් දාහකර ආයාසකර ගතියක් ඇතිවෙන ඒක අනිත්‍ය වශයෙන් හොඳට බලන්න. ඒකේ නිත්‍ය ස්වභාවයක් නැහැ කියලා ඔබට දැක ගන්න ලැබිච්ච ගමන්ම ඒ අරමුණේ ඔබ තදින්ම ගිලෙන්නේ නැහැ. එනිසා ඔබේ හිත සකස් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ පිරිසුදු මාර්ගයේ පැහැදිලි මාර්ගයේ දේශනා කරලා තියෙනවා. කවුරුවත් මේ ලෝකේ වරුණ අසරණ වෙලා නැහැ. එනිසා මේ ඉන්න තැන ඉන්න මානසිකත්වයේ බොහොම හොඳයි ඉස්සරහට යන්න කැමති කෙනෙකුට. හැබැයි වරුණ අඩුපාඩු දැක ඒවට පිළියම් කරන්නේ නැත්නම් අර කිව්වා වගේ පසුතැවෙන කරුණු මතක් කර ඒ වගේම ගිලිලා ඉන්නව නම් ඒකට කරන්න උත්තරයක් නැහැ වරුණ. තමන්මයි නැගී සිටින්නට ඕනේ. අපි අත දෙනවා මඩෙන් ගොඩ එන්න කියලා. ඒතකොට යා කැමති නැත්නම් මඩෙන් ගොඩ එන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුචියෙන් තවරිච්ච මිනිස්සෙකුට ගලාගෙන යන සීල් දිය ධාරාවක් පේනවා. අපි කියන බැලලා නාගන්න කියලා. එයා නාගන්න නැත්නම් එතන දේශකයන් වහන්සේගේ හෝ ධර්මයේ වැරද්දක් නෙවෙයි. ඒ නිසා කවුරුන් හෝ මේ ජීවිතයේ එහෙම පසුතැවෙන සිදුවීම් මෙනෙහි කර පසුතැවෙනවා නම් ඒක පළක් වන්නේ නැහැ. ඒකත් අකුසලයක්. කිසි කෙනෙක් පසුතැවෙන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේ මේ තත්පරේ ඉඳන් නිවැරදි වෙන්නයි අපිට මේ ධර්ම මාර්ගයේ තියෙන වරුණ. පෙර සිද්ධ වෙච්ච දේවල් වලට විපාක එන්න පුළුවන්. විපාක නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ විපාකේ ඒම හෝ නොවේම හෝ ඒවට මොන දීම හෝ නෙවෙයි අපි කල්පනා කළ යුත්තේ මේ මොහොතේ කොහොමද චිත්ත සමාධියක් ඇති කරගෙන මේ මොහොතේ සිල්වත් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච වස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජහයිනෝ. අවුරුදු 100ක් ජීවත් වෙන එකෙන් පළක් නැහැ දුස්සීල. හැබැයි එක දවසක් සිල්වත්ව ජීවත් වෙන්න ඒක ශ්‍රේෂ්ඨ දවසක් වෙනවා. ඉතින් ඒ නිසා අතීතය ගැන අපි සිහිපත් කරන්න අවශ්‍ය නැහැ අමුතුවෙන්. කාගේ ජීවිතවලද අතීත සංසාරේ පවු නොකිරීලා තියෙන්නේ? මහා බෝසතාණන් වහන්සේගේ අතුනත් කොච්චරනම් ಜಾති පව් සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගේ ඇති මෙහෙම දේවල් සිද්ධ වුණා කියලා. මහරහත් උතුමන්ගේ ඇති මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ උත්තම අග්‍ර ශ්‍රාවකයෙක් වෙන පාරමී පුරාගෙන ධානාන්තරයක් පවා සිද්ධ වුණා. ඒක විපාකේ අරහත්ත්වයට පත්වෙච්ච ජීවිතේම ආවා. ඉතින් ඒ නිසා ඒ පින්වතාට බොහෝම හොඳයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හැමදේම දෙස බලන්න පුරුදු වෙන්න. මේ ජීවිතේ බොහෝ දේවල් මුණ ගැහුණ අරමුණු වශයෙන් මුණ ගැහුණ පුද්ගලයෝ වශයෙන් මුණ ගැහුණ නොඑක් දේවල් සිද්ධ වුණා. ජීවිතේ නොඑක් වෙනස්කම් වලට භාජනය වුණා. ඒ හැම දෙයක්ම කාලානුරූපීව වෙනස් වෙවි කියලා අද එහා ධර්ම මාර්ගයට ඇවිල්ලා තියෙනවා. වටිනාම තැන අද ඉන්නේ. අදයි සතුටු වෙන්න ඕනි. කින්නු රෝදති. ඇයි අඬන්නේ හාසකාලී උපට්ඨිතේ. සතුටු වෙන්න ඕනි අවස්ථාවක් ලැබුණාට පස්සේ පසුතැවෙන්න එපා. දැන් ඔබේ ජීවිතේ පාරිශුද්ධිය බලා ගමන් කරනවා. මේ සිත්නෙත් අසපුවත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් ඔබේ ජීවිතය හරි ගස්ස ගන්න. එනිසා ඔබ ලස්සන කෙනෙක් වෙන්න. ඔබ වැරදි වලින් අඩුපාඩු වලින් සදා කල්ලි අත මිදෙන්න. අඟුලිමාල මහරහතන් වහන්සේ තරම් ඔය අත මිනිහ මරලා නෑනේ වරුණේ කියනගෙන. එතකොට අඟුලිමාල උතුමන් වහන්සේ දහස් ගණන් මරලා මහරහතන් වහන්සේ නමක් ඇටියට මේ මහා පොළවේ සත්‍යක්‍රියාවක් සිද්ධ කළා. කල්පස්තහයි ප්‍රාතිහාර්යයක් සිද්ධ කළා පිරිනිවන් වැඩි. ඉතින් ඒ නිසා මේ සසර දුකින් අත මිදෙන්න පුළුවන්. මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න පුළුවන්. පුංචි වැරදි වලට මේ මනසේ මහා පුදුමාකාර පහත් ස්වභාවයක් තමයි. පුංචි වැරද්ද මතු කරලා අරගෙන ඒ ඔස්සේ පසුතැවීම ඇති කරලා අපව පුදුම විදියට වර්තනවා වරුණ. හැබැයි අපේ ජීවිතවල තියෙන වටිනා ගුණ ධර්ම මතු කරලා ගුණය අනුමෝදන් වෙන අවස්ථාවක් අපේ මනස අපිට හදලා දෙන්නේ නැහැ. ඒක තමයි මනසේ තියෙන අවිද්‍යාව මෝහය කියලා කියන්නේ. ඒ නිසා හැමදාම හොඳ දේවල් ජීවිතේට ලං කරගෙන පුංචි හොඳ දෙයක් හරි කළා සතුටු වෙන්න පුළුවන් හදවතක් ඇති කරගන්න. එමගින් ඔබට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඒ පිළිතුරේදී සිහිපත් කරපු කාරණාවක් තමයි පෙරත් ඔබ වහන්සේ සිහිපත් කළා මේ සිද්දෙන් තසපු වැඩසටහන තුලදීම
එවැනි ද්වේෂ සහගත නැත්නම් මනක්කල්පිත විවිධ තමන් කරපු වැරදි සංකල්පනාවන් හිතට එනකොට එවෙන් මිදෙන්නට බුදුගුණ සිහි කරන්නට කියලා ස්වාමීන් වහන්සේ. ඇතරම මේ ප්‍රායෝගිකව භාවනාව යෙදෙන අයට මම හිතන්නේ අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා. මොකද මම පෙරත් අපි යොමු කරපු ප්‍රශ්නවලදී එවැනි තත්වයන් කවදාවත් දැකලා තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුගේ සිතේ අකුසල සිතුවිලි මතුවෙන විට ඔබ වහන්සේ සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කියලා. මේ උපක්‍රමයක්ද මේ භාවනාවේදී තමන්ගේ හිත යම් තන්පත් ස්වરૂපයකට පත් කරගන්නට කරන්නා වූ ක්‍රමවේදයක්ද කොහොමද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම තුළ අපි බලාපොරොත්තු විය යුත්තේ? වරුණ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුණ නිධානයක්නේ. සෑම වර්ගයේම ගුණයක ප්‍රතිමූර්තිය බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට තරම් අභියෝග කාගේවත් ජීවිතවලට ආවේ නැහැනේ. අතීත සංසාරේ ඒක පිළිගන්න වෙනවනේ. මේ ජීවිතෙත් භාග්‍යවතුන් වහන්සේ තරම් දුක් විඳින්නේ නැහැනේ විමුක්තිය නාමයෙන් කිසිම මිනිස්සෙක්. එතකොට බුදුරජාණන් වහන්සේට සියලු අත්දැකීම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියල්ලෙන් පරිපූර්ණයි. අසමයි, අසම සමයි, අසහායයි, අද්විතීයයි, අප්පටිමයි, අප්පටි සමයි. ඒතර එවන් උතුමෙකුගේ ජීවිතයක් සිහි කරද්දී තමන්ගේ ජීවිතයේ තියෙන අසවල් ගණීය ප්‍රශ්නෙට ඒ ජීවිතයෙන් උත්තරයක් නැහැ කියලා කියන්න බෑ. ඒ නිසායි මම කියන්නේ නිතර බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන ශාස්ත්‍රෝන් වහන්සේත් එක්ක හදවතින් ජීවත් වෙන්න. එතකොට ඔබේ වැරදි අඩුපාඩු නිවැරදි වෙන හැටි ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ විසින් ඔබට කියලා දෙනවා. ඔබට රාගයක් ආවොත් භාග්‍යවතුන් වහන්සේ විරාගී වනසේක. සිතනකොට රාගය නැති වෙනවා. ඔබට ද්වේෂයක් ආවොත් භාග්‍යවතුන් වහන්සේ වීත දෝෂී වනසේක. ඔබට යම් මාන්නක්කාර හැඟීමක් ආවොත් ඒ භාග්‍යවතුන් වහන්සේ වීතමානී වනසේක. මේම හිතනකොට සෑම මොහොතකම හිතේ සමාධිය ඇති වෙන්නට අවශ්‍ය කරන සම්භාර රැස් වෙනවා. එනිසා මොකක් හරි තැනක ජීවිතේ පසුතැවීමක් හරි අතපසුවීමක් හරි වෙන යම් මානසික විඝාතයක් හරි දුකට පක්ෂ කාරණයක් මතුවෙනකොට ඒ කාන්තෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරන සියලු භාවනාවන්හි ජීවය වන්නේ බුද්ධානුස්සති භාවනාව. ඒක හොඳට මෙනෙහි කරන්න. ඒ කියන්නේ සෑම භාවනාවක්ම වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නම් වූ ඒ ජීවිතයේ සිහි කිරීම නම් වූ ඒ ජීවිතයේ සිහි කිරීමෙන් නැතිවන බුද්ධාලම්බන ප්‍රීතිය නම් වූ එන්නේ ජීවය මත ඒ ප්‍රාණය මත. සෑම භාවනාවකම ප්‍රාණ වායුව වගේ බුද්ධාරම්භණය නැත්තම් බුද්ධානුස්සති භාවනාව. එයින් තොරව මේ ශාස්ත්‍ර ශාසනයේ වැඩෙන භාවනාවක් නැහැ. ඒ නිසා ආනාපානය වේවා, මෛත්‍රිය වේවා, කායගත සතිය වේවා, සතිපට්ඨානයට අදාළ ඕනෑම භාවනාවකට ජවය ලබා දෙන, ශක්තිය ලබා දෙන්නේ, ආරම්භය ලබා දෙන්නේ, මූලය ලබා දෙන්නේ, වැඩිච්ච තැනක නැගිටින්න අත දෙන්නේ බුද්ධානුස්සති භාවනාවෙන්. ඒ නිසා මෛත්‍රී භාවනාව කරගෙන ගිහලා යම් දවසක ද්වේෂයක් ඇති වෙලා වරුණ බලපෑමක් ආවොතින් එහෙම අන්නේ වෙලාවෙත් මෛත්‍රියෙන් යම් විදියකින් හිත ටිකක් ඈත් වුණොත් එimhe ආන්නේ වෙලාවට බුදුගුණ සිහි කරන්න ඕනේ. ආයෙ මෛත්‍රිය වැඩෙනවා. ආනාපාන සතියෙන් හිත ඈත් වේගෙන යනවනේ ආයෙ බුදුගුණ සිහි කරනවා. ආයෙ ආනාපාන සතියෙන් හිමීට ලං වෙනවා ඒ හිත. ඒ නිසා මේ හිත සකස් කරන්න අවශ්‍ය වෙනවා නම් අනිවාර්යෙන් ඔබ බුදුරජාණන් වහන්සේත් එක්ක ජීවත් වෙන්නම වෙනවා. ඒ නිසායි මම නැවත නැවත අවධාරණය කරන්නේ මේ වගේ වැඩසටහන්වලදී බුද්ධානුස්සති භාවනාව තරම් අපේ ජීවිතේට ශාන්තිය, මිහිර, සුවය, සතුට, සැපය, ප්‍රීතිය, වින්දනය කැඳවන වෙන භාවනාවක් නෑ වරුණ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න භාවනාවට වීරිය ඇති වෙනවා. බුද්ධානුස්සතිය වඩන්න මනසේ වැටෙන ස්වභාවය, කඩා වැටෙන ස්වභාවය මේව වහාම ඉවත් වෙලා ඊතා ප්‍රබෝධාත්මක මනසකින් ඕනම මොහොතක, ඕනම සීතලක, ඕනම උෂ්ණයක, ඕනම අසනීප තත්වයක, ඕනෑම කරදරයක් මැද සිතේ සමාධිය ඇති කර ගන්නට ඒ භාවනාව ශක්තියක් වෙනවා. එහෙමයි. සෝනංශ කරණීය මෙත්ත සූත්‍රය තුල මෛත්‍රී භාවනාවයි තිබෙන්නේ. හැබැයි අපි පිරිතක් ලෙස හැමදෑම මේ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. සෝනංශ දැන් අන්තර්ගතය ගැන දන්නේ නැතුව, හැඟීමක් නැතුව, අර්ථ අවබෝධයෙන් තොරව සජ්ජායනා කිරීමෙන් එම සූත්‍ර දේශනාව තුළ මෛත්‍රිය වැඩෙනවාද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. අන් අයට මෛත්‍රියේ ගුණය විහිදෙනවාද එහෙම අර්ථාවබෝධයෙන් තුර මෙහෙම සූත්‍ර දේශනාව සජ්ජායනා කිරීම තුළ කියලා විමසා සිටිනවා. එහි සඳහන් කරලා තිබෙනවා දීඝාවා, මහන්තාවා, මජ්ක්‍ධිමා රසකානුක තුල මේ ආදී වශයෙන් දුර ඉන්න, ළඟ ඉන්න, පේන නොපෙනෙන මේ සෑම කොටාශයකටම මෛත්‍රිය පතුරවනවායි කියන කාරණේ. හැබැයි ඒ පිළිබඳ අවබෝධයක් නැතිනම් ඒ සජ්ජායනාව තුළ මෛත්‍රිය වැඩෙනවාද සහ මෛත්‍රිය විහිදෙනවාද කියන කාරණේයි විමසා තිබෙන්නේ. ඔව් වරුණ, කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට පාදක වුණේ ස්වාමින් වහන්සේලා පිරිසකට අමනුෂ්‍යයන්ගෙන් බලපෑම් පැමිණීම තුළ ඒ බලපෑම් වළක්වා ගැනීම පිණිස විශේෂයෙන් එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍ර ධර්මයේ ඉගෙනගෙන ගිහිල්ලා මහණෙනි ඔවුන්ට ඇසෙනසේ සජ්ජායනා කරන්න. එම සජ්ජායනා කිරීම මගින් ඒ සජ්ජායනය තුලින්ම මහා මෛත්‍රියක් වැඩෙනවා. ඒ මගින් ඔවුන්ගේ උදව් උපකාර නුඹලට ලැබිලා ඉතා පහසුවෙන් ඔය ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. ඒ විදිහට තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී සූත්‍රය
කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ. හැබැයි වරුණ එහි පදගතාර්ථය, භාවාර්ථය, අභ්‍යන්තරයේ කියවෙන්නේ කුමක්ද කියන මෙන්න මේ කාරණය නොදැන සජ්ජායනා කරනවට වඩා දැනගෙන සජ්ජායනා කිරීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් මේ කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගතය තමයි කෙටියෙන් කිව්වොත් යම් පුද්ගලයෙක් සත්වයන්ට මෛත්‍රී කරනවා නම් ඒ මෛත්‍රී කිරීම තුළ මෙන්න මේ බඳු සත්ව කොටස් සිටිනවා. මේ අය පරාමර්ශණය විය යුතුයි. කෙටියෙන්ම කියනවා නම් සුඛිනෝවා කෙමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මෙන්න මෙතෙන්ට පැමිණෙන්නට ඕනියේ ශ්‍රාවකයා. සියලු සත්වයෝ නිදුක් වූවෝ සුවපත් වූවෝ බිය නැත්තෝ සැපැත්තෝ වෙත්වා. මෙන්න මෙතෙන්ට පැමිණීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්නේ. ඒ සඳහා එයා දක්ෂයෙක් විය යුතුයි, ඍජු කෙනෙක් විය යුතුයි, සුවච කෙනෙක් විය යුතුයි, මෘදු කෙනෙක් විය යුතුයි, අනතිමානී කෙනෙක් විය යුතුයි. ඒ වගේම ලැබෙන දෙයකින් සතුටු වෙන කෙනෙක් විය යුතුයි. සුභරෝ ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. අප්පකිච්චෝ බොහෝ කටයුතු නැති කෙනෙක් වෙන්නට ඕන. සල්ලාහුක බුද්ධි සහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්නට ඕන. සන්තේන්ද්‍රියෝ දමනය වූ ඉඳුරන් නැති කෙනෙක් වෙන්නට ඕන. නිපකෝ ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕන. අප්පගබ්බෝ කාය වාග් මනෝ ප්‍රගල්භයන්ගේ නිවත් වෙන්නට ඕන. කුලේසු අනනුගිද්ධෝ භික්ෂුවක් නම් දායක කුලයන්හි අනවශ්‍ය විදිහට ඇලෙන්නට බෑ. මෙන්න මේ සුදුසුකම් ටික වර්ණ යාගේ ජීවිතේ තියෙන්නට ඕන. එතකොට මේ සුදුසුකම් ටික ඇති කරගෙන මෛත්‍රියට ප්‍රවේශ වුණාට පස්සේ මෛත්‍රියේ කඩා වැටීමක් ඇති වෙන්නේ නැහැ. දවසින් දවස පිරිසුදු මෛත්‍රියක් ඇති වෙනවා. මේ මෛත්‍රී උපමාවකින් කියනවා නම් මාතා යථානියම් පුත්තං. එකම පුතෙකු සිටින මවක් ඒ පුතුට දක්වන අසීමිත සෙනෙහස යම්සේද අන්නේ බඳු සෙනෙහසක් අන්නේ බඳු මෛත්‍රියක් සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතුයි. ඒවම්පි සබ්බ බුහූතේසු සියලු සත්වයන් කෙරෙහි අපරිමාණ මානසම් භාවේ අප්‍රමාණ මෛත්‍රී සිත වඩන්න. මෙන්න මේ බඳු මඟ පෙන්වීමක් තමයි මේ මෛත්‍රී සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ කාරණා ටික හරියට දැනගෙන ඒ සූත්‍රය සජ්ජායනා කිරීමත් මෙත් වැඩීමක්. තේරුණාද වරුණ? මේ කරුණු ටික හරියට දැනගෙන මේ කරුණු ටික මනාව මෙනෙහි කරමින් වචනයක් පාසා අර්ථ සිහිපත් කරමින් සජ්ජායනා කිරීමම මෙත් වැඩීමක්. මට මේ වෙලාවේ සිහිපත් වුණා වරුණ මේ කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳවත් අර්ථ සහිත දේශනාවක් කළොත් හොඳ වෙයි කියලා මේ මෛත්‍රී භාවනාවේදී. සයනස මටත් ඒ හැඟීමම ආවසවිනාස මම ඔබ වහන්සේට ආරාධනා කරන්නට හිටියේ අපිට ඉදිරියේදී මෛත්‍රී සූත්‍රයේ පදනම් කරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ පදනම් කරගෙන දේශනාවක් කළොත් ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතන්නේ ඔබ වහන්සේ ඉසිත අපේ ශ්‍රාවකයන්ට ඒ ඉදිරියේදී ලං කරાવી. ඔව් වරුණ. හොඳයි ස්වාමීන් වහන්සේ දැන් ඒ තුලම මට තව ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තිබෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නත් ඒ ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණාවටම සමානයි. දැන් අර සන්තේන්ද්‍රියෝච කියන තැනදී ඔබ සිහිපත් කළා වගේ දැන් ඉන්ද්‍රිය দমনය කිරීම කියන්නේ ස්වාමීන් වහන්සේ හැඟීම් දැනීම් යටපත් කිරීමක්ද? එය ලෞකික ජීවිතයට බාධාවක්ද? ජීවිතේ ඒකාකාරී කම්මැලි ස්වභාවයක් ගන්නේවිද කියලා අඹේ පුස්සෙන් ශ්‍රාවකෙක් යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ඉන්ද්‍රිය দমনය පිළිබඳව. ඔව් බරුණ ශික්ෂණය සහ සංවරයේ ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය ශික්ෂණය කියන වචනේ අර්ථය තුලින් අදහස් කරන්නේ යම් විනය නීති ටිකක් පනවලා ඒ ඔස්සේ යම් පුද්ගලයන්ගේ ඇති දුර්ගුණ මතුවෙන්න තියෙන ක්‍රමය පාලනය කිරීම. හැබැයි සංවරය තුලින් එහෙම නෙමෙයි අවබෝධයක් ඇති කර ගන්නවා. අකුසලය එහෙම නැත්නම් පාපය එහෙම නැත්නම් ක්ලේශය කියන්නේ දුකට හේතු වන දෙයක්. මෙමගින් මාසිත අඳුරු වී කිලුටු වී අන් අයගේ ජීවිතත් අඳුරු වී කිලුටු වී යනවා. ආදී වශයෙන් කාරණා හාත්පසින් දැනගෙන හඳුනාගෙන යම් පාප ධර්මයකින් පාපී අභ්‍යවීමකින් විසම සිතුවිලි ධාරාවකින් අත මිදීමයි සංවරය කියලා කියන්නේ. හැබැයි ශික්ෂණය කියන්නේ ඒ සංවරයට වඩා ටිකක් මෙහා පැත්තේ තියෙන එකක්. ඒ කියන්නේ බලයෙන් හික්මවනවා වගේ දෙයක්. එනිසා දැන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇයි ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුත්තේ? දැන් ඇස සංවර කරගන්න කියන ඇසින් විවිධාකාර රූප බලා ඒ ඔස්සේ අභ්‍යන්තරයේ කැළඹෙන විදිහට රාග චිත්තෝත්පාද, ද්වේෂසාගත චිත්තෝත්පාද ඇති කරගන්න එපා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඇසේ සංවරය. කනේ සංවරය කියන්නේත් එහෙම ශබ්ද රූපයකින් ශබ්දයක් නිසා ඇතුළාන්තේ රාග දේශමෝ ඇති කරගන්න එපා. එතකොට ඇයි ඇති කරගන්න එපා කියලා කියන්නේ? ඇති කරගත්තොත් මෙන්න මේ බඳු ආදීනව සම්භාරයක් ඇති වෙනවා. මෙන්න මේ බඳු තත්වයකට තමාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහි අහිතකර ඵල කල්ප 100කින් එහා පැත්තේ විපාක දෙන්න පුළුවන්. 1000කින් එහා පැත්තේ අනාගතේ විපාක දෙන්න පුළුවන් යන්න වුණොත්. ඒ නිසා මේ බඳු තා භයානක තත්වයකට මේ මනසපත් වෙන්න පුළුවන් නිසා ඉන්ද්‍රිය සංවර කරගන්න කියන්නේ. එහෙම නැතුව වරුණ මේ බොහොම අමාරුවෙන් බොහොම තෙහෙට්ටුවෙන් දත්මිටි කාගෙන හැංගීම් යටපත් කිරීමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුළ උගන්වන්නේ. හැබැයි යම් අවස්ථාවක් එනම වරුණ දැන් කෙනෙකුගේ රාගය උස්සන්න වෙලා ද්වේෂය උස්සන්න වෙලා ඇතැම් විට ඒතා විසම තත්වයකට මනසපත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල දත්මිටි කාගෙන හරි වරුණ ඉවසන්නට ඕන. ඒ කියන්නේ මේ දේ මම කරන්නේ නැහැ කියලා බලෙන් හෝ හැංගීම් යටපත් කරන්න ඕන. බලෙන් හෝ හැංගීම් යටපත්
කිරීමෙන් සාන්තියක් වෙනවම තමයි. හැබැයි බලෙන් හැඟීම් යටපත් කිරීම දීර්ඝ කාලීන නැහැ. ඒක తాවකාලිකයි. එනිසා ඒක දීර්ඝ කාලීන හැඟීම් යටපත් කිරීමක් බවට පත් කරන්න නම් අවබෝධයක් ඇති කර ගන්නට ඕන. කුසල අකුසල ධර්ම, සසර ගැන, ජීවිතය ගැන, මම ඉන්නේ කොතනද, මිනිස් ජීවිතය ගැන, බුදු සසුනේ මුණ ගැසීම ගැන, මෙන්න මේ සමස්ත කරුණු හාත්පස තම ජීවිතය තුළින් සමාලෝචනයක් වෙලා එමගින් යම් ප්‍රඥාවක් පහළ වෙනකොට එයා ලාමක සිතිවිලි වලට වසඟ වෙන්නේ නැහැ. දුරදීම අයින් කරලා දානවා. එයා දන්නවා ගින්නක් ලං වුණොත් පිච්චෙනවා කියලා. එනිසා ගින්නක් ළඟට ලං වෙලා පිච්චෙනවා කියලා එයා කියන්නේ නැහැ. ඈත් වෙලාම එයා පුළුවන් තරම් ඈත් වෙනවා. එතකොට එයාට ඒ ගින්නේ රසණයෙන් පීඩාවක් ඇතිවන්නේ නැහැ. අන්න ඒ වගේ අකුසල දහම කියන්නේ අභ්‍යන්තරයේ තවනවා. එතකොට හැඟීම් කියලා කියද්දි වරුණ ඔතන අදහස් කළේ ලාමක හැඟීම්නේ, කෙලෙස් සහගත හැඟීම්නේ. එතකොට ඒ වගේ අභ්‍යන්තරේ පිච්චෙනවා, දැවෙනවා, තැවෙනවා. ඈතින්ම ඈත් කළා දැම්මොත්, දුරින්ම දුරු කළා දැම්මොත් ඒ පිච්චීම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුත්තේ අවබෝධයෙන්මයි. ඇස ලැබුණේ රූප බලන්නනේ. එහෙමත් හිතනවනේ වරුණ. ඇස ලැබුණේ රූප බලන්නනේ. කන් ලැබුණේ ශබ්ද අහන්නනේ. දිවක් ලැබුණේ පුළුවන් තරම් කියන්නේ කෑම බීම වල රස ලබන්නනේ. මේවා ලැබිලා තියෙද්දිත් මොකටද මේවා පාලනය කරන්නේ? එහෙම හිතන පිරිසකුත් ඉන්නවනේ. ඒ අයට ඉන්ද්‍රිය සංවරයක් ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපා. ඇස කියන්නේ හේතුන් නිසා හටගත් ධර්මයක්. ඇස කියන්නේ ඉපදීමේ ස්වභාවයෙන් යුක්ත දෙයක්. ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්. ඒ නිසා අන්නේ විදිහට දැක්කොත් විතරයි ඇසේ ආදීනවේ වැටහෙන්නේ. ඇසේ ආස්වාදයේ පුංචි දෙයක්. ඉන්ද්‍රිය අසංවරය තුලින් ඇතිවන ආස්වාදී ඉතා ස්වල්පයි. හැබැයි ඉන්ද්‍රිය සංවරය තුලින් ඇතිවන ආනිසංසය මහ මෙරක් වගේ. එනිසායි ඉන්ද්‍රිය සංවරයට බුදුරජාණන් වහන්සේ අත දුන්නේ, අවවාද කළේ, අනුශාසනා කළේ. එනිසා කිසිවෙක් හිතන්න එපා හැඟීම් පාලනයක් තුල ජීවත් වීම කියන්නේ ජීවිතයෙන් පලා යාමක් කියලා. එයා ජීවිතයේ රසය මනාව මතු කරගන්න දරන ප්‍රයත්නයක් ඒක. ඒ වගේම හැඟීම් පාලනයේ, ඉන්ද්‍රිය දමනයේ, ආත්ම සංවරය කියන එක පුද්ගලයෙකුගේ පෞරුෂත්වයේ මනින සාධකයක් මිසක් එහෙම නැත්නම් හැඟීම් වලට වසඟ වීම නෙවෙයි පුද්ගලයෙකුගේ ජීවිතයේ අභිමානයේ මනින සාධකේ වන්නේ. ඒ නිසා මෙවුව වැරදි විදිහට සමාජගත වෙලා තියෙන වරුණ, ජනගත වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් තරුණ පරම්පරාව විසින් මේ හිතට ගන්නට ඕන දෙයක්. පුද්ගලයෙකුගේ ජීවිතයේ අභිමානය රඳා පවතින හැඟීම් පාලනයේ ශක්්‍යතාව මත. ඉතින් ඒ නිසා ඒකමනේ මිනිස්කම කියන්නේ වරුණ. දැන් තිරසන් සතුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕනම තත්වයකදී යාගේ හැඟීම එයා ප්‍රකට කරනවා, පළට කරනවා. එයාට තැනක් නොතැනක් නැහැ. ඉතින් එහෙම වුණොත් එහෙම මේ මිනිස් ජන සමාජය කොහොම වෙයිද? ඉතින් ඒ නිසා මිනිසත්කම රඳා පවතින්නේම උපදින සිතුවිල්ලට වසඟ වීම මත නෙමෙයි. තෝරා ගැනීම, බේරා ගැනීම, හඳුනා ගැනීම, තැන නොතැන කුමක්ද කියා පූර්ව විනිශ්චයක් ඇතිව කටයුතු කිරීම මත. මිනිසුන්ගේ රහස්‍ය කටයුතු තියෙනවනේ වරුණ. ජීවිතවල කාගේ ස්වාමීන් වහන්සේලාගේ නෙමෙයි, ගිහියත්තන්ගේ. එතකොට ඒ රහස්‍ය කටයුතු එලිපිට සිද්ධ කරන්න ගියොත් කොහොම වෙයිද? ඉතින් ඒ නිසා තිරසංගත සතුන්ගේ හැඟීම් මිනිසුන්ට ආරෝපණය වුණොත් වෙන්නේ මහ බලවත් විනාශයක්. ඒ නිසා මිනිසත්කම රඳා පවතින්නේම විරාගය මත, මෛත්‍රිය මත, මුදිතාව මත, නිහතමානීකම මත. ඒ නිසා කවුරුවත් හැඟීම් වලට වසඟ වෙන්න එපා. අමාරු තැනක දත් මිටි කාලා හරි කමක් නැහැ. හැඟීම් පාලනයක් ඇති කරගන්න. හැබැයි දෙවනු එබඳු හැඟීම් දත් මිටි කාලා පාලනය කරන්න ඉඩ තියන්න එපා. එතනින් මෙහා පැත්තේම නැති කරගෙන ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න. එහෙමයි සොවිනාස දැන් අර ඔබ වහන්සේ එතන සිහිපත් කළා වගේ සමහර ඇතැම් අය අපට කතා කරනකොට ඉදිරිපත් කරන දේවල් තමයි දැන් ඔබ වහන්සේ සිහිපත් කළා ඇස තියෙන්නේ රූප බලන්න කියලා සමහරව හිතනවා. කන තියෙන්නේ ශබ්ද අහන්න කියලා සමහරව හිතනවා. ඒ නිසා ඕනම දෙයක් අහන්න පුළුවන්, ඕනම දෙයක් දකින්න පුළුවන්, ඕනම රසයක් විඳින්න පුළුවන්. සමහර අය මම හිතන්නේ පාණ්ඩිත්‍යද මන්ද ස්වාමීන් වහන්සේ අතමුන් සිහිපත් කරන ඕනම දෙයක් ඕනෑම ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ඒක උපාදාන කරගන්නේ නැතුව කියලා. මෙතනදී අර උපාදානය කියන එක කුමක්ද කියලාත් ඕන අර්ථ ගන්නවාගෙන නැහැ, අවබෝධයක් ලබාගෙන නැහැ. ඕන් කියන්නේ ඒකේ වෙලේ අල්ලගන්න නැතුව ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ උපාදානය කියන එකත් මට පොඩ්ඩක් තව පැහැදිලි කරලා මේ ඕනම දෙයක් ඕනම වෙලාවක කරන්න පුළුවන්ද උපාදාන කරන්නේ නැතුව? එතකොට පවක් පිරෙන්නේ නැද්ද කියන කාරණය ඔබ වහන්සේ පහදලා දෙනවනම් මට හිතෙන වඩාත් වැදගත් වේවි. වරුණ, ඕක එක්තරා උම්මත්තක දෘෂ්ටියක්. ඉතිහාසයේ දඹදිව තලයේ බඳු දෘෂ්ටිගත පිරිස් හිටියා. කරෝතෝ කාරාපයතෝ චේදතෝ චේදාපයතෝ නත්ති කම්මං පුසති ප්‍රකාශ කළා වුන්. මේ වගේ සිතිවිලි උපදවන කෙනාටත්, මේ වගේ දේවල් කරන කෙනාටත්, කරවන කෙනාටත් අමුතු පාපයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ඉතින් හිතන්න ඕනේ, ඔය කරලා දාන්න. එහෙම කීපයක් හිටියන එක බලවත් විසම දෘෂ්ටියක්. ඒ නිසා උපාදාන කිව්වම මරුණ අකුසලයට පරයාය නාමයක්, සමාන නාමයක්. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදානයේ කොටස් 4ක් තියෙනවා. එතකොට කාම උපාදාන කියන්නේ ලෝභයට නමක්. ditthi උපාදාන, සීලබ්බත, අත්වාද කියලා මේ තුනෙන්ම අදහස් කරන්නේ දෘෂ්ටියේ විවිධ හැඩතල. ඔය ඔතන තියෙන ප්‍රබල දෘෂ්ටි උපාදානයක්. ඔය විදිහට යමෙක් කියනවා නම් ditthi උපාදානයක්, එතන තියෙන අත්වාද උපාදානයක්.
එයත් උපාදානය කියලා කුමක්ද කියලා දන්නේ නැහැ. සැබවින්ම බලවත් විදිහට උපාදානයකට ගිජු වෙලා කියනවා හැමදේම අතහැරීමෙන් කරන්න පුළුවන් නම් හොඳයි නේ කියලා. ඔය අදහස භික්ෂුවකට ගලපුවොත් කොහොම වේද? ඔය අදහස සීලයට ගලපුවොත් කොහොම වේද? වරුණ කවදාවත් ඔහොම හිතපු කෙනෙකුට සීලය දිනු කරන්න පුළුවන්ද? සමාධියක් දිනු කරන්න පුළුවන්ද? හැබැයි සවිනාස ඇතැම් භික්ෂුන් වහන්සේලාත් ඔය වගේ කියන කාරණා අපිට ඕනෑතරම් සමාජවාදී දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. වරුණ ඒවා ඇත්තට වැදගත් කතා නෙවෙයි මේ වගේ උත්තම සාකච්ඡාවක් කතා කළ යුතු තරම්. කටට එන එක කියපු පමණින් ඒවා අපි වැදගත් කරුණු ලෙස නොසැලකිය යුතුයි. මේ ශාසනය කියන්නේ සංවර වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, පූජනීය වූ උතුමන්ගේ ලැබුම්හලක් මිසක් කටට එන වචන කියන විවිධ විසම අදහස් වලින් විවිධ පුද්ගල ප්‍රතිරූප නිර්මාණය කරගන්න හදන අයට අයිති තැනක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි කලබල විය යුතු නැහැ කවුරු කොහොම කිව්වත්. ප්‍රශ්නේ තියෙන වරුණ මේකයි. මේ වගේ පිරිසුදු වැඩපිළිවෙලක් පෙන්වා දෙද්දිත් මේ ශ්‍රේ සද්ධර්මයට අනුව මේකට පිටුපාල කෙනෙක් යන්න හදනවා නම් අන්න එතන නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒ වගේ කෙනෙකුට මේ රෝහණේ වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියන්නට ඕන. ඒ නිසා කවුරු කොහොම කියවත් වරුණ මරණයට පත් වෙන මොහොතේදී කරපු දේවල් අනිවාර්යෙන්ම විඳවන්න වෙනවම තමයි. ඒ නිසා කොය දැන් අතේ පය හයිය තියෙන කාලේ, කටේ හයිය තියෙන කාලේ, පිරිස් බලයක් තියෙන කාලේ, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා කොහොම නැටුවා සාමාන්‍ය වචනෙන් කිව්වොත් කොයි විදිහට නර්තනය දැක්කුවා අවසාන මොහොතක් එනවා තනි වෙනවමයි. ඒ මොහොතේදී කළ හොඳ සැබවින්ම මෙන්න මේ දේ යහපතක්, මෙන්න මේ හොඳ දේ මෙන්න මේ විදිහට සිද්ධ වුණා නම් හොඳයි කියලා වැටහෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තේරෙන කාලේ, පුළුවන් කාලේ විසමයටපත් වෙන්නේ නැතුව, වැරදි පාරේ යන්නේ නැතුව පුළුවන් කාලේ තමයි වරුණ අතේ පය හයිය තියෙන කාලේ තමයි සීලය ආරක්ෂා කරන්න ඕනේ. අතේ පය හයිය තියෙන හැකියාව තියෙන කාලෙම තමයි ඉන්ද්‍රිය දමනය ඇති කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තමාහු පරමං කන්ති යෝහවේ බලවාසන්තෝ දුබ්බලස තිතික්ඛති. තමාහු පරමං කන්ති නිච්ඡං කමති දුබ්බලෝ. යම් පුද්ගලයෙක් තමා බලවත්ව සිටියේදී, හැකියාව තිබියදී දුර්බලයාට කිපෙන්නේ නැත්නම් ඉවසනවා නම්, දුර්බලයාගේ හැසිරීම, දුර්බලයාගේ ක්‍රියාකාරකම් ඉදිරියේ තමන් කේන්ති ගන්න නැතුව ඉන්නවා නම් අන්න එයා තමයි උතුම් ශාන්තිය, උතුම් ඉවසීම, උතුම් මෛත්‍රිය තියෙන කෙනා. ඒ නිසා වවුන රාගය ඇති වෙන්නේ බොහෝසෙන් තරුණ වයසේනේ. ද්වේෂය ඇති වෙන්න පුළුවන් ඔය යොබ්බන වයසේනේ. අන්නේ කාලේ පුළුවන් නම් මේ රාගය සංසිඳවාගෙන විරාගයට හිතපත් කරගන්න. ඒක ශ්‍රේෂ්ඨ දැරීමක්. ඒක ශ්‍රේෂ්ඨ පුහුණුවක්, ශ්‍රේෂ්ඨ වැඩිමක්. ඒ නිසා කිසි කෙනෙක් හිතන්නට එපා මම මේ දේ කළා අතහැරලා දානවා, මම මේක අල්ලගන්නේ නැහැ කියලා. ඔබ අල්ලගත්තේ නැති වුණාට ඔබේ පස්සෙන් එනවා බලවත් කර්මයක්, ඔබ වරන් යනවා සතර අපායට. අන්න එදාට අල්ලගත්තද නැද්ද කියන එක හොඳට දැනේ වරුණ. එහෙමයි සස. හොඳයි සයනස, තව ප්‍රශ්නයක් තිබෙනවා. විවේකය නීවරණයක් ලෙසින් එන්න පුළුවන්ද කියලා අහලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඔහු සිහිපත් කළා තිබෙන්නේ අලසකමත් සම්බන්ධ කරලා තිබෙනවා. අලසකමක් ලෙසින් විවේකය යෙදෙන අවස්ථාත් ඉන්න පුළුවන්. ඒ නිසා නීවරණයක් ලෙසින් විවේකය යෙදෙන්නට පුළුවන්ද කියලා අහලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. වරුණ නීවරණ පහක් දෙනෝනේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. ඔය අතරින් ඔය විවේකය කියන කාරණේත් එක්ක ටිකක් ප්‍රතිබද්ධ වෙන්න පුළුවන් තීන මිද්දය. එතකොට කාය ආලස්යය. එතකොට කය උදකලාවේ නිහඬව තියාගනින්දී කාය ආලස්යය ඇති වෙන්නට පුළුවන්. ඒ කයේ අලසකම. එතකොට කාය ආලස්යය තීන මිද්දේ නම් වූ අකුසල චෛතසිකයන් ඉපදීමට හේතුවක් වෙනවා. ඒ නිසා ඒ විවේකය යම් විදිහකින් තීන මිද්ද නීවරණේ ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම නෙවෙයි. නැත්තම් මේ විවේකයේ අවශ්‍ය දෙයක්. කාය විවේකයේ චිත්ත විවේකයට, චිත්ත විවේකයට උපකාරයි. චිත්ත විවේකයේ උපදී විවේකයට උපකාර වෙනවා. ඒ නිසා කාය, චිත්ත, උපදී කියන මෙන්න මේ ත්‍රිවැදෑරුම් විවේකය ලබා ගැනීම යෝගාවචරයට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි එතෙන්දී දක්ෂ විය යුතුයි මේ විවේකය වැරදි විදියට පාවිච්චි නොකරන්නට. දැන් විවේකය ලැබිච්ච පමණින් නිදාගෙන හරියන්නේ නැහැ නේ වරුණ. මෙතන විවේකය කියන්නේ මේ වැඩ පොලෙන් අයින් වීමම නෙවෙයි. දැන් පැවිද්දාගේ විවේකය කියන්නේ කුටියකට වෙලා සැතපී සිටීම නෙවෙයි වරුණ. පැවිද්දාගේ විවේකය කියන්නේ එයා ගිහියෝ කරන දේවල් වලින් වෙන් වෙලා පැවිද්දෙක් කළමනා කටයුතු වල වීරියෙන් යුක්තව යෙදීම. යන්තම් පුරිසත්ථාමේන පුරිස විරියේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානම් භවිස්සති. එහෙමනේ වදාලේ. පුරුෂයෙකුගේ වීරියෙන්, බලයෙන්, පරාක්‍රමයෙන් යම් ජීවිත අවබෝධයකට පැමිණිය යුතුයි නම් ඒ දක්වා වීරිය නතර කරන්නේ නැහැ. ඒ වීරිය වඩන්නට අවස්ථාව උපයා ගැනීමයි විවේකය කියන්නේ මෙතන වරුණ. පැහැදිලිද? වීරිය වැඩිම පිණිස අවශ්‍ය කරන පසුබිම සකස් කර ගැනීමයි විවේකය කියන්නේ. එහෙම නැත්නම් මේ පුටුවකට වෙලා හෝ ඇඳකට වෙලා හෝ බලාගත් අත බලාගෙන සිටීම නෙවෙයි. එහෙම වුණොත් කොහොමත් තියෙන මිද්දේ ඇති වෙනවා. එහෙම වුණොත් ඔය කියපු නීවරණ ටික ඔක්කොම ඇති වෙන්න පුළුවන්. පංච නීවරණ ඇති වෙන්න පුළුවන්. කාමච්ඡන්දයක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, උදේ පාන්දර අවදි වුණාට පස්සේ වහාම ඇඳින් නැගිටින්න ඕනි. ආය ඇඹරි පෙල්ලි ඉන්න ගියොත් ඔන්න කෙලෙස් ඇති වෙන්න පුළුවන්. මේක වරුණ තේරෙනවනේ මම කියන්නේ මොකක්ද කියලා. මේක ඕන කෙනෙකුට තේරෙනවනේ. එතකොට රාගය ඇති වෙන්න පුළුවන්, විවිධ සිතුවිලි ඇති වෙන්න පුළුවන්.
එනිසා අවදි වෙන්න යම් මොහොතකද භවාංග සිත් වලින් අත මිදෙන්න යම් මොහොතකද ඒ මොහොතේම තත්පරයක් ප්‍රමාද නොවේ වහාම ඇදෙන්න නැගිටලා ඊළඟට කළ යුතු දේ කරන්න ඕනේ. අන්න විවේකයේ සොයා ගැනීම කියන්නේ අන්නේ දෙයට. ඊළඟට කම්මැලි නොවී වතපිළිවෙත සම්පාදනය කිරීම. අන්න විවේකයේ සොයා ගැනීම. එහෙම නැත්නම් මේ කම්මැලිකමට අතපය ටික හකුලවාගෙන සිටීම නෙවෙයි විවේකය කියන්නේ. එමගින්නම් ඔය කියපු නීවරණ ඇති වෙනවා වරුණ. එහෙමයි සයනස අසම්මෝහ සම්පජන්ණය පහදා දෙන්න කියලා සඳහන් කරලා තිබෙනවා. මිත්‍යා දෘෂ්ටියට හේතුවද කියලාත් අහලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. වරුණ සම්පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාවට නමක්. එතකොට මේ ප්‍රඥාවේ අවස්ථා හතරක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය, ඊළඟට සාත්ථක සම්පජඤ්ඤය, සපාය සම්පජඤ්ඤය කියලා. ඒ අතරින් සාත්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ යම් භික්ෂුවක් අභික්කමන චිත්තේ උප්පන්නේ ගමනක් යන්නට සිතක් ඉපදුනාට පස්සේ චිත්ත වශයෙන්ම වගන්නවා. ඒ ඉපදෙච්ච සිතට වසඟ වෙලා මා මේ ගමන යා යුතුයමයි කියලා ඒ ගමන යන්නේ නැහැ. ගිහි වේවා පැවිදි වේවා. කින්නු මේ එත්ත ගතේන අත්ථෝ අත්හි නත්ථීති අත්ථානත්තං පරිග්ගයත්වා අත්ථ පරිග්ගහණං සාත්ථක සම්පජඤ්ඤං. මේ ගමන ගියාට පස්සේ මට මේ ගමනෙන් අර්ථයක් වේද අනර්ථයක් වේද කියලා අර්ථානර්ථය ගැන විමසා කටයුතු කිරීමයි සාත්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ වගේම තස්මින් පන ගමනේ සප්පාය සප්පායම් පරිග්ගහයත්වා සප්පාය පරිග්ගහණං සප්පාය සම්පජඤ්ඤං. ඒ කියන්නේ ගමනේදී සත්පාය අසත්පාය සුදුස්ස නුසුදුස්ස පරීක්ෂා කරලා බලලා මෙන්න මේ ගමනේ මෙන්න මේ දේ මෙන්න මේ යහපත මට සැලසෙනවා කියලා නුවණින් විමසා බැලීමයි සප්පාය සම්පජඤ්ඤය කියලා දේශනා කරන්නේ. ඊළඟට වරුණ ගෝචර සම්පජඤ්ඤය කියන්නේ කොමක්ද? ඒවං පරිග්ගහිත සාත්ථක සප්පායස්ස පන අට්ඨතින්සාය කම්මට්ඨානේසු අත්තනෝ චිත්ත රුචියං කම්මට්ඨාන සංඛාතං ගෝචරං උග්ගහෙත්වා වික්කාචාර ගෝචරේතං ගහෙත්වාව ගමනං ගෝචර සම්පජඤ්ඤං කියලා දේශනා කරනවා. මේ අදහස් කරන්නේ සමත කර්මස්ථානයක් හෝ විදර්ශනා කර්මස්ථානයක් තමන්ගේ කැමැත්ත හැටියට ප්‍රගුණ කරමින් ඒ කර්මස්ථානේ හොඳට ඉගෙනගෙන ඒ කර්මස්ථානේ වඩමින්ම සුදුසු තැන්හි ගෝචරේ හැසිරීම පිණ්ඩපාතේ හැසිරීම ඒ ගමන බිමන යෑම මේ ආදී වශයෙන් භික්ෂුවකගේ ඒ හැසිරීම වලදී භික්ෂුවකගේ සෑම තැනකම ජීවිතේ කමඨහනින් යාම ගෝචර සම්පජඤ්ඤයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අත්ත ඇහුවේ අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ කුමක්ද කියලානේ. අභික්කමාදීසු පන අසම්මුයිහනං අසම්මෝහ සම්පජඤ්ඤං කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ ගමනේදී, පිමනේදී, අත්පා දිගහැරීමේදී, හැකිලීමේදී මුලාවටපත් නොවීමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. මුලාවට පත්වෙච්ච කෙනා කොහොමද හිතන්නේ? අත්තා අභික්කමති අත්තා අභික්කමෝ නිබ්බත්තිතෝති. එහෙම නැත්නම් හිතනවා අහං අභික්කමාමි මයා අභික්කමෝ නිබ්බත්තිතෝති. මෙන්න මේ විදිහට මුලාවටපත් වෙනවා. මම තමයි මේ ගමන් කරන්නේ. මගේ ආත්මය තමයි මේ ගමන් කරන්නේ. ආදී වශයෙන් සත්පුද්ගල ප්‍රඥප්තියේ පිහිටා ජීවිතය දෙස බලනවා නම් අන්න ඒකට මුලාව කියලා කියනවා. සම්මෝහය කියලා කියනවා. එසේ නොවි අභ්‍යන්තරේ අත්තානාම කෝචි සම්මින්ජෙන්තෝවා පසාරෙන්තෝවා නත්ති. අභ්‍යන්තරේ අතපය දිගාරෙන කෙනෙක් හෝ හකුලන කෙනෙක් හෝ කියලා එහෙම පුද්ගල ස්වභාවයක් පුද්ගල ස්වરૂපයක් නැහැ. එහෙම පුද්ගලෙක් එහෙම ආත්මයක් නැහැ. වුත්තප්පකාර චිත්තකිරිය වායෝ ධාතු විභාරේන පන සුත්තා කණ්ඩන වශයෙන් දාරු යන්තස්ස හත්පාද චලනං විය සම්මින්ජන පසාරණං හෝතිති ඒවං පරිජානනං පනෙත්ත අසම්මෝහ සම්පජඤ්ඤන්ති වේදිතබ්බං. එහෙමයි දේශනා කරන්නේ. අභ්‍යන්තරයේ අත්පාදි ගහරින හකුලවන කෙනෙක් කියලා එහෙම ආත්මීය ස්වභාවයක් නැහැ. ගමනක් යන්නට ඕන කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වුණාට පස්සේ චිත්තකිරිය වායෝ ධාතුවක් හට ගන්නවා. ඒ චිත්තකිරිය වායෝ ධාතුව අනුසාරයෙන් අත්පාදි ගහැරෙනවා, හැකිලෙනවා. ඒ විදිහට තමයි මේ ශරීරය චලනීය වෙන්නේ. හරියට අර දැව වලින් හදන ලද යන්ත්‍රයක් නූල් වලින් සොලවනවා වගේ. රූකඩයක් නූල් වලින් නටවනවා වගේ. ඒ චිත්තකිරිය වායෝ ධාතුව ඉපදුනාට පස්සේ ඒ විදිහට අත්පාදේ ගැහැරීම හැකලීම් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ අභ්‍යන්තරයේ සිද්ධ වන ක්‍රියාදාමය ගැන අවබෝධයක් ඇති කර ගැනීමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. වෙනත් ආකාරයකින් කිව්වොත් විදර්ශනාමය නුවණකින් ජීවිතය දෙස බැලීම. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා තේරුම් ගන්න. හොඳයි අපිට ක්‍රමක්‍රමයෙන් අද වැඩසටහනින් සමුගන්නත් කාල වේලාව ලං වෙමින් තිබෙනවා. තව කෙටි වේලාවක් තුල ඔබට හැම විටම අපේ ශ්‍රාවකයන් විදිහට
මේ ධර්මයට යොමු වුණු අයට අවසාන විනාඩියේදී හෝ වටිනා වැදගත් වූ දහම් පණිවිඩයක් ලං කරන්න තිබෙන ඉතා වැදගත් වේ විශ්වනාංශ. තවත් යොමු වුණු ප්‍රශ්නයකටම ගණේ මුල්ලේ මවක් යොමු කරලා තිබෙන ප්‍රශ්නයකටම මා යොමු වෙනවා. මෛත්‍රී භාවනාව සම්බන්ධව ඔබ වහන්සේ සිහිපත් කළා කරණීයමිත සූත්‍රයේ පිළිබඳව මෛත්‍රී වැඩිම තුළ අමනුෂ්‍ය බලපෑම් අඩුවනවාද කියන කාරණය සිහිපත් කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට ඇය සිහිපත් කරනවා තමන්ගේ නිවසට අමනුෂ්‍ය කරදර තිබෙනවාය කියන යම් යම් ලක්ෂණ තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව කටයුතු කරන අයගෙන් විමසා සිටින විට එවැනි බලපෑම් තිබෙනවාය කියලා සඳහන් කරලා තිබෙනවා. මෙය මැඩ පවත්වන්නට මෛත්‍රී භාවනාව කිරීම තුළ හැකියාවක් තිබෙනවා. ආදී සඳහා කුමන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුද කියලා විමසා සිටිනවා ස්වාමීන් වහන්සේ. වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මෙත්තානිසංස සූත්‍රයේ අමනුස්සානම් පියෝ හෝති කියලා. හරි අපි හිතමුකෝ අමනුෂ්‍යෙක් කරදර කරන්නේ අපිට කැමති අමනුෂ්‍යෙක් කවදාවත් අපිට කරදර කරන්නේ නැහැ නේ වරුණ. අපිට යම් සෙනෙහසක් අපිට මෛත්‍රියක් තියෙන අමනුෂ්‍යයෙක්ගෙන් කිසිම කරදරයක් වෙන්න බෑනේ. ඒතර එයා පිළිබඳව අපිට මෛත්‍රිය කරන්න අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැනේ. එහෙනම් අපිට කරදර ගන්න අපිට අකමැති හෝ යම් බඳු මොකක් හරි ප්‍රශ්නයක් තියෙන තැනකනේ. එහෙනම් මේ මෛත්‍රිය තුළින් අමනුස්සානම් පියෝ හෝති. අපි හැමදෙනාම අමනුෂ්‍යයන්ට, හෙවත් දෙවියන්ට, යක්ෂයන්ට, ප්‍රේතයන්ට, කුම්භාණ්ඩයන්ට මේ හැමදෙනාටම ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අමනුෂ්‍යෝ මේ මෛත්‍රිය වඩනකොට මමක් පුතෙකු රකින්නාක් බඳුව රකින්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයාට හරි කැමති. එයා යන තැන ආරක්ෂා කරනවා. එයාට අනතුරක් වෙන තැන එයාගේ අනතුරෙන් මග හරවනවා. ශ්‍රී මුක දේශනාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය වඩනකොට ඔය හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. හැබැයි එකක් කියන්නට ඕනේ ඔය කාගෙන්වත් අමනුෂ්‍ය ප්‍රශ්න ගැන ඕවා ගැන අහන්න යන්න එපා. කවදාවත් ඔබට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. තවත් ඔබේ මනස අවුල් කරන විදිහේ පිළිතුරු තමයි ලැබෙන්නේ. ඒ නිසා මට අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවද? මෙහෙම කියලා ඒ තැන් වලට ගිහලා අහන්න ගිහලා මේ වැඩ පිළිවෙල අවුල් කරගන්න එපා. ඔබට ඇති අමනුෂ්‍ය ප්‍රශ්නයක් නැහැ. මේ මෛත්‍රිය වඩන්න මේක සියලු සත්වයන් වශී කරන වශී මන්ත්‍රයක් වගේ වරුණ මේ මෛත්‍රිය කියන්නේ. වශී මන්ත්‍රය කියන අර්ථය උපමාවකට විතරක් ගන්න. එතනින් එහා ඒක ගන්න යන්නවත් අවශ්‍ය නැහැ. නැත්තම් වචනයක් වැරදුනත් ඉවරයි. ඒවයි සයනස්. ඉතින් ඒ නිසා මේ ඔය සාමාන්‍ය ලෝක සම්මුතිය හැම වචනයක් තියෙනවානේ. දේව මන්ත්‍රයක් වගේ කියලාම අපි කියන්නේ. සහ බුද්ධ මන්ත්‍ර කියලා සිහිපත් කරනවානේ කට්ටඩිකම් කරන අය. ඔව් එහෙමත් කියනවානේ කට්ටඩිකම් කරන අය. ඉතින් ඒ නිසා ඒ වගේ පැත්තකට සිතවිලි මාත්‍රකින් යන්න එපා. මේ මෛත්‍රියට එහා මේ බලවත් දෙයක් තවත් නෑ ලෝකේ. ඒ නිසා සියලු දෙනා ඔබේ පාමුලට පැමිණෙනවා මේ මෛත්‍රියෙන් ඔබ යුක්ත වුණොත් එහෙම. බුදුරජාණන් වහන්සේ ලොවක් දිනුවේ මෛත්‍රිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මාර පරාජයක් සිද්ධ කළේ වරුණ මෛත්‍රී භාවනාවේ අනුවසින්, කරුණා භාවනාවේ අනුවසින්, ජාතිත් පිරූ මේ දස පාරමිතා බලයේ අනුවසින්. ඒ නිසා මුළු දස පාරමිතාවම එක පැත්තකින් මෛත්‍රී සහගත ගමනක්. දන් දෙන්න පුළුවන් දවන්න මෛත්‍රියක් නැත්තම්. එතකොට සත්වයන් කෙරෙහි වරුණ කරුණාවක් නැත්තම්, සත්වයන් කෙරෙහි මුදිතාවක් නැත්තම් භාග්‍යවතුන් අපිට පුළුවන් වේදේ පාරමිතා ටික සම්පූර්ණ කරන්න. ඒ නිසා මුළු බෝසත් ගමනම මෛත්‍රිය මත පදනම් වෙලා තියෙන්නේ. එහෙනම් හැම කුසල ධර්මයකම උල්පත මෛත්‍රිය කියලා කියන්න පුළුවන්. කෙනෙක් ඉවසන්නේ කෙනෙක් අපේ අත්පා කපද්දි පවා ඉවසන්න කියන්නේ මෛත්‍රිය වෙනුවෙන්, මෛත්‍රියේ නාමයෙන්, මෛත්‍රියෙන් ජය ගැනීම වෙනුවෙන්. ඒ නිසා මෛත්‍රිය කියන්නේ සියලු පාරමිතාවන්හි ජීවය වගේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය වඩනකොට හැම ගුණයක්ම දිනු වෙනවා. හැම කෙනෙකුගේම ආදරය සෙනෙහස ඒකාන්ත කොට ලැබෙනවා. හැම කරදර බාධකයක්ම මගහැරෙනවා. හැබැයි වරුණ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න නිකන් නෙවෙයි. ඒ කියන්නේ අපේ ජීවිතවල මේ පුංචි තැනක පුංචි සිදුවීමකට ඉවස ගන්න බෑ නම්, දරා ගන්න බෑ නම් අනේකෝ මෛත්‍රී ආනිසංස කියලා හොයනවා නම් ඒක වැදගත් වෙන්නේ නැහැ. මේ මෛත්‍රී ආනිසංස බලාපොරොත්තු වෙනවා නම් අර කකචූපම අවවාදය දේශනා කළේ අන්නේ මට්ටමට ඉවසනකම් හිත දියුණු වෙන්නට ඕන. එහෙම නැත්නම් පැය භාගයක් පැයක් මෛත්‍රී කරලා මිනිසුන්ගෙන් ප්‍රියමනාප බැල්මක්, සෙනෙහසක්, ආදරයක් හැමදේම බලාපොරොත්තු වෙනවා. අර ආනිසංස 11ම මිනිත්තු 5ක් 10ක් මෛත්‍රී කරලා බලාපොරොත්තු වෙනවා. ඒක වංචනිකත්වයක්. කවුරුවත් ආනිසංස බලාපොරොත්තුෙන් මෛත්‍රී කරන්නත් එපා. ඒ මෛත්‍රී වැඩෙන්නේ නැහැ. ආනිසංස බලාපොරොත්තුෙන් කවුරු හරි මෛත්‍රී කළොත් ආයෙ මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ. එනිසා එයාගේ හිතේ මුලින්ම අල්ලා ගැනීමක් තියෙනවා මෛත්‍රී කරන්න කලින්ම මට මෙන්න මේ ටික ඕන කියලා. එයා මෛත්‍රී කරන්නේ ඒ ටික උවමනා හින්දා මිසක් වෙන දෙයක් හින්දා නෙවෙයි. සැබෑ මෛත්‍රියේ පාදක වන්නේ කවදා නමුත් විදර්ශනාවටනේ. ඒතර විදර්ශනාවට පාදක කරගත්තේ මෛත්‍රියක්නේ ශාසනය වැදගත් වන්නේ. මෙත්තා විහාරී යෝබික්කු පසන්නෝ බුද්ධ ශාසනය අධිගච්ඡේ පදං සන්තං යෝගක්ඛේමං අනුත්තරන්නේ. යෝගක්ෂේමයට යන පාරනේ මේ මෛත්‍රී මේ වශයෙන් දේශනා කරන්නේ. එනිසා මගේ මේ මෙත්සිත විරාගයේ පිණිස දීවා. අන්නේ මෙතල මෙත් වඩන්න. එතකොට ඔය හැම ආනිසංසයක්ම ඔබට ලං වෙයි. හොඳයි. මගේ මේ සිත මෙත් වැඩි මුදිසාම වේවා. මගේ මේ සිත මෛත්‍රී වැඩි මුදිසාම
වේවා ධර්ම මාර්ගයේ හැසිරීම උදෙසාම වේවායි කියලා හැම විටම හිතාගෙන ඔබ ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න අකුසලයෙන් මිදෙන්න කුසලයටම නැඹුරු වෙන්න ධර්මයට ප්‍රිය වෙන්න ඒ තුල තමන්ගේ ජීවිතය ගත කරන්න එවිට මං හිතන්නේ තමන්ට අකුසල් සිදුවන අවස්ථා අඩුයි කුසලය වැඩෙන කුසල් මාර්ගයෙන්ම නියැලෙන අවස්ථා ජීවිතේට ලං වේවි ඒ ලං කිරීම තමයි අපේ සිතේ එකම පැතුම සිතේ දසපුවේ අපේ වැඩසටහනේ උතුම් වූ දායාදේ ඔබට තිරණ කරන්නේ ඒ වෙනුවෙන්මයි ධර්ම දායාදේ ඒ සඳහා අද දවසේ ලැබෙන ඉඩකඩ අපට මෙලෙසින් නිමාවටපත් කරන්නට සිදු වෙනවා ඉඩකඩ අද දවස් තුලදී මේ වැඩසටහන නිමාවටපත් කරන්න උදා වෙලා තිබෙනවා ඒ නිසා මේ දෙහෝරාව තුල සැබවින්ම ඔබට ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්නට ලැබුණු උපදේශනීය අනුශාසනාව හැම විටම ඔබ ගෞරවයෙන් පිළිගන්නා වග අප තරයේ විශ්වාස කරන ඒ නිසා තවදුරටත් ධර්මයේ නියැලෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ ශක්තිය ධෛර්යය හිතේ ඇති කරගන්නට නිවැරදි සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඔබට අපට අනුශාසනාවෙන් ලං කරන සිතේතසුපේ කරු දේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ උතුම් වූ නිවනින් නිවේවා උන්වහන්සේ කරන්නා වූ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා උන්වහන්සේට නිදුක්ව නිරෝගීව තව දීර්ඝ කාලයක් මේ සසුන වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම උන්වහන්සේ රැස් කරන කුසලයන් ඒ වගේම අප රැස් කරන කුසලිනුත් උන්වහන්සේට අනුමෝදන් කරනවා තමන් වහන්සේ කරන්නා වූ ඒ උතුම් වූ කුසල ශක්තියේ පාරමිතා බලයෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් වූ නිවන් අවබෝධය අපේ හාමුදුරන් වහන්සේට වේවායි කියලා බොහොම ගෞරවයෙන් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් අපේ සිතේතසුපෙන් ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ සාදු 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 ඒ හැම දෙයක්ම මම අනුමෝදන් වෙනවා අතිපූජනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ලැබේවා ධර්මාවබෝධයම වේවා පින්වත් වරුණ නෙත් FM කාර්ය මණ්ඩලයේ හැම දෙනාම සදහැති ලෝ සතුන් සියල්ලෝ මේ උතුම් දහමින් නිවේවා සැනසෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සදා කල්හි සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා සාදු 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 ඒ ආශිර්වාදයත් ආශිර්වාද ප්‍රාර්ථනාවත් සමග සිතේතසුපෙන් අපි අද දවසට සමුගන්නේ නැවතත් ලබන සතියේ තවත් වැදගත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක ආශිර්වාදයේ මඟ පෙන්වීම අනුශාසනාව ඔබට ලං කිරීමේ අටියෙන් අපි ඔබට ආරාධනා කරනවා net සමග දිගින් දිගටම රැඳෙන්න ඉදිරි වැඩසටහන්වලදී ඔබේ දහම් ගැටළු අප වෙත යොමු කරන්න ඒවාට පිළිතුරු ලබා දෙමින් අපේ හාමුදුරන් වහන්සේගෙන් ඔබට අනුශාසනා ලබා දෙමින් සිතේතසුපුව තුළ ඔබ නිවුණු පුද්ගලයෙක් බවට පත් කරන්නට හැම විටම අප කටයුතු කරනවා ඒ සඳහා යොමු වෙන්නට ඔබට ආරාධනා කරමින් හැම දිනාටම සම්බුදු සරණ ප්‍රාර්ථනා